හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ අගෝස්තු මාසේ 16 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවැනි වසර සඳහා වන දේශනමාලාවෙන් අදට નિયમિત පාඩම කරගෙන යන්නටයි අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතාරත්ත සේතා මංජිඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං දිනසේ සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි පාඩම ආරම්භ කරමු. ගිය සතියේ පාඩම එහෙම ගෙදරදී බලා ගන්න ඇති නේද? අද අපිට තියෙන්නේ ඕඝ ගොච්ඡකය ගැන කතා කරන්න. ඊට කලින් ගිය සතියේ අපිට යම් ගැටලුවක් ආවා. ඒක ගෙදරදී බැලුවද? ඔයගොල්ලන්ට තාමත් ඒ ගැටලුව තියෙනවද? සාකච්ඡා කරන්න අවශ්‍යද? අර ග්‍රන්ථ සංපයුක්ත දුකයේ කොහොමද පදේක අභිධේයාර්ථාවි කියලා අපිට ගැටලුවක් ආවා. තාම මේ ගැටලුව ඔයගොල්ලන්ට තියෙනවද? ඒක සාකච්ඡා කරන්න අවශ්‍යද? පැහැදිලි කරලා දෙන්න අවශ්‍යද? හරි, හැමෝම කරලා වගේ තියෙන්නේ අවශ්‍ය. නේද? හරි, එහෙමනම් අපි එහෙමනම් ගිය සතියේ ඉතුරු ඒ කොටසෙන් පටන් අරගමු. අපිට ගිය සතියේ ගැටලුවක් උනේ ග්‍රන්ථ සංපයුක්ත දුකේ කොහොමද අභිධේයාර්ථ ටික අහුළුවේ කියලා. අපි ඒකේ දෙවෙනි පදයට යන්න කලින් මුළු දුකයම සලකුණු පළවෙනි පදයට සාකච්ඡා කරලා දෙවෙනි පදයටත් යන්. එතකොට පොඩ්ඩක් ආපහු මතක් වෙනවානේ. හොඳයි, ග්‍රන්ථ සංපයුක්ත දුකයේදී පළවෙනි පදයේ හැටියට තිබුණු ග්‍රන්ථ සංපයුක්තා ධම්මා, දෙවෙනි පදයේ ග්‍රන්ථ විප්පයුක්තා ධම්මා. අපි ඉස්සෙල්ලා බලමු ග්‍රන්ථ සංපයුක්තා ධම්මා කොහොමද ආවි කියලා. එතනදී අට කතා කාණ්ඩයට අනුව මේ විදිහට කියනවා: චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා, චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත ලෝභසහගත චිත්තුප්පාදා එත්තුප්පන්නං ලෝභං තපෙත්වා. මේ චේ 2492 මම කියවන්නේ. ඊළඟට එතකොට සිද්ධාති දෙකයි. ඊට පස්සේ ද්වේ දෝමනස් සහගත චිත්තුප්පාදා එත්තුප්පන්නං පටිගං තපෙත්වා ඉමේ ධම්මා ගන්ත සංපයුක්තා කියලා කිව්වා. ඒතර පටන් ගත්තේ කොහොමද? අපි ඒක පද පහසු විදිහට සටහන් කරමින් යමු. චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. හරි? එතකොට කොහොමද උනේ? දිට්ඨිගත සංපයුක්ත සිත් 4යි. චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. හරිනේ? එහෙමනම් දිට්ඨිගත සංපයුක්ත සිත් 4ෙහි අපිට හම්බ වෙනවා ඔක්කොම චෛතසික 21ක්. ඒ චෛතසික 21 තුල තියෙනවා ලෝභ සහගත ලෝභය, ඊට අමතරව දිට්ඨිය, ඊට අමතරව තවත් චෛතසික 19ක්. හරිද? මම ඒක ලෝභය වෙන් කරලා පෙන්නන්නේ. මොකද ලෝභය අපිට ලෝභය සහ දිට්ඨිය අපිට පෙන්න ගන්න ඕන නිසා මම ඒක වෙන් කරලා අරගත්තා. හරිද? ඒ වගේම චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත චිත්තුප්පාදා එත්තුප්පන්න ලෝභං තපෙත්වා. අන්න එතනදී දිට්ඨිගත විප්පයුක්ත සිත් 4ෙදී එතන තියෙනවා චෛතසික 21ක්. ඒකේ ලෝභය මම වෙන් කරලා අරගත්තා. හැබැයි මෙතන කියනවා එත්තුප්පන්නං ලෝභං තපෙත්වා. එහි යෙදෙන ලෝභය හැර. ඒ නිසා මට එතන ලෝභය අයින් කරන්න ඕනේ. ඒ නිසා මම ඒක වෙන පාටකින් පෙන්නුවා. එත්තුප්පන්නං ලෝභං තපෙත්වා. එහි යෙදෙන ලෝභය හැර. ඊළඟට
ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා ඉත්තුප්පන්නම් පටිඝණ්ඨපෙත්වා අන්න දෝෂ සිත් දෙකයි ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා දෝමනස්ස සහගත සිත් දෙකයි එතකොට එහි යෙදෙනවා චෛතසික 22ක් ඒකෙන් දෝෂේ මම අයින් කරලා වෙන් කරලා අරගත්තා වෙන පාටකින් දාලා මොකද දෝෂේ කියන එක ග්‍රන්ථ ධර්මයක් හැටියට පෙන්න ගන්න ඕනේ හැබැයි මෙතන පටිඝණ්ඨපෙත්වා එහි යෙදෙන පටිඝය හැර කියලා කියන්නේ පටිඝය කිව්වේ ලෝභය මේ දෝෂේ ද්වේෂ චෛතසිකය එතකොට ඒ අනුව මම ඒක වෙන් කරලා පෙන්නුවා. එතකොට දැන් අපි මේ ඨපෙත්වා කියලා අයින් කරන්න කියපු ටික අයින් කරමු බලන්න. මෙන්න මෙතන තියෙන ලෝභ දෙක අයින් කළා. ඇයි අයින් කළේ? එතන තියෙන ලෝභ දෙක සම්පයුක්ත භාවයක් පෙන්වන්නේ නැති නිසා. අපි දැන් කතා කරන්නේ පළවෙනි පදයේ ග්‍රන්ථ සම්පයුක්ත ධම්මා කියලා. ග්‍රන්ථ ධර්ම සමග සම්ප්‍රයුක්ත වෙනවද? මොනවද ග්‍රන්ථ ධර්ම කිව්වේ? ලෝභ දෝෂ දිට්ඨි. දැන් දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරේදී මේ ග්‍රන්ථ ධර්ම තුනෙන් ලෝභ දෝෂ දිට්ඨි කියන තුනෙන් ග්‍රන්ථ ධර්ම දෙන්නෙක්ම ඉන්නවා සම්පයුක්ත සිත් හතර තුල. එහෙමනම් ලෝභය දිට්ඨිය නිසා සම්ප්‍රයුක්ත භාවය ලබනවා. දිට්ඨිය ලෝභය නිසා සම්ප්‍රයුක්ත භාවය ලබනවා. එකෙක් අනිකා නිසා සම්ප්‍රයුක්ත භාවය වෙනවා. එහෙම නැත්නම් එකෙක් අනිකාට සම්ප්‍රයුක්ත භාවය දෙනවා. නමුත් දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරේදී සහ දෝෂ සිත් දෙකේදී එහෙම ගණ්ඩ හෝ දෙන්න හෝ ගන්ත වූ තවත් ධර්මයක් මේ තැන්වල නැහැ. මේගොල්ල තනියම ඉන්නේ. එහෙමනම් මේ ඉන්න එක්කෙනාට පුළුවන් ග්‍රන්ථභාවය අනිකුත් ධර්මතාවයන්ට ලබා දෙන්න. මේ ලෝභයට පුළුවන් මේ ඉතුරු චෛතසික 20ට සහ සිතට ග්‍රන්ථභාවය ලබා දෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ලෝභ චෛතසිකයට ග්‍රන්ථභාවයක් ලබා ගන්නට තව ග්‍රන්ථ ධර්මයක් මෙතන නැති නිසා මෙයා තනියම ඉන්නේ. එහෙමනම් එයාට ග්‍රන්ථභාවය ලැබෙන්නේ නැති නිසා එයාට ග්‍රන්ථ සම්පයුක්තයි කියන්න බැහැ. ඒ නිසා එයා ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා අපිට අයින් කරගන්න වෙනවා. ඒ නිසායි මෙතන ලෝභං තපෙත්වා කියලා කිව්වේ. එත්තුප්පන්නං ලෝභං. එත්තුප්පන්නං කිව්වේ එහි යෙදෙන ලෝභය. කොහිද යෙදෙන්නේ? දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සාගත චිත්තුප්පාදේහි යෙදෙන ලෝභය හැර. එහෙමනම් සම්පයුක්ත සිතේ තියෙන ලෝභය තියෙන්න ඕන. මොකද එයාට සම්ප්‍රයුක්ත භාවය ලබන්න පුළුවන්. තව එක්කෙනෙක් ඉන්නවනේ දිට්ඨිය ඉන්නවනේ ළඟ. විප්‍රයුක්ත සිත් හතරට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා එතන ලෝභය අයින් කළා. ඒ වගේම තමයි දෝෂ සිත් දෙකට. එතන තියෙන දෝෂයත් අයින් කළා. මොකද ඒ ලෝභය දෝෂය කියන ග්‍රන්ථ ධර්ම. හැබැයි මේගොල්ල මේ ඒ සිතේ ඉන්නේ තනිව. මේ නිසා ඒ දෙන්නව අයින් කළා. ඒ නිසා ඒක හැර කියලා කිව්වා. එහෙම වුණාම අකුසල් සිත් වලින් දැන් සම්ප්‍රයුක්ත වෙන්නේ අනිවාර්යෙන්ම අකුසල් සිත් වලනේ ග්‍රන්ථ කියලා කිව්වේ. අකුසල ධර්මනේ. ඉතින් අකුසල ධර්ම සම්ප්‍රයුක්ත වෙන්නේ අකුසල් සිත් වලනේ. එහෙමනම් මෙතන අකුසල් සිත් අපි අරන් තියෙනවා 4 4 8 2 10ක්. අකුසල් සිත් 10යි එහි යෙදෙන චෛතසික 25යි ඔන්න අපි අරගත්තා පළවෙනි පදේ අභිදේයාර්ථ හැටියට. එතකොට දැන් මුළු අකුසල් සිත් ගාන 12යිනේ. ඒ 12න් මෙතන 10 නම් අරන් තියෙන්නේ අපි අකුසල් සිත් ඔක්කොම ගැන හිතුවත් එතකොට එහෙනම් තව දෙකක් අයින් කරලා තියෙනවා. දෙකක් මේකට සම්ප්‍රයුක්තයි කියලා අරගෙන නැහැ. මොනවද ඒ සිත් දෙක? මෝහ සිත් දෙක. මෝහ සිත් දෙක අපි මෙතෙන්ට අරගෙන නැහැ. ඇයි? ඒක ග්‍රන්ථ සම්ප්‍රයුක්ත නෙමෙයි, සම්ප්‍රයුක්ත නෙමෙයි කියලා කිව්වේ. අපි ඒක විප්‍රයුක්ත කොටට එහෙනම් වැටෙන්නට ඕනේ. ඒ නිසා මෝහ සිත් දෙක ඔන්න දැන් ආවේ නැහැ කියන එක මතක තියාගන්න. හරි? හරි? මෙතන අපි අරගත්තේ සිත් 10යි. මෝහ සිත් දෙක අරගත්තෙම නැහැ. මොකේටද ගත්තේ නැත්තේ? ග්‍රන්ථ සම්ප්‍රයුක්ත කියන පළවෙනි පදයට ගත්තේ නැත. පළවෙනි පදයට ගත්තේ නැත. හරිද? හොඳයි. එහෙමනම් අපි දැන් දෙවෙනි පදේ බලමු. ග්‍රන්ථ විප්‍රයුක්තා ධම්මා. ග්‍රන්ථ විප්‍රයුක්තා ධම්මා කියනකොට අට කතා කාණ්ඩයේ ඡේද 1493 ඒක විස්තර කරනවා. චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. ඒ කියන්නේ මොකද්ද? දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරෙහි උපන් ලෝභය. සිත් හතර එහෙම නෙමෙයි. සිත් හතරෙහි උපන් ලෝභය. ඇයි එහෙම ගත්තේ? අර කලින් පදේදී අපි ආව අයින් කළානේ එතනින්. අන්නේ අයින් කරපු එක්කෙනා මෙතෙන්ට එනවයි කියලා ඕනේ ඉස්සල්ලාම කිව්වා. ඒ වගේම තමයි කලින් පදේ අයින් කරපු දෝෂ සිත් දෙකෙහි යෙදෙන දෝෂය. එයත් කලින් පදේ අයින් කළානේ. එහෙනම් ඔන්න ඒ දෙන්න අරගත්තා. ඊට පස්සේ විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගතෝ චිත්තුප්පාදෝ. අන්න විචිකිච්ඡා සිතයි උද්ධච්ච සිතයි අරගත්තා. ඇයි අර මෝහ මූල සිත් දෙක පළවෙනි පදේට ගත්තේ නෑනේ. සිත් 10නේ අරගත්තේ දෙකක් අයින් කළා කිව්වනේ. ඒ අයින් කරපු දෙක මෙතෙන්ට එනවා. මෝහ මූල චිත්තුප්පාද
දෙක. ඒ කියන්නේ එතනින් අයින් කළා කියන තැනට යෙදුනේම නෑ නේද දෙක. ඒ නිසා මේ මෝහ මූල සිත් දෙක. මොකද්ද මෝහ මූල සිත් දෙක? විචිකිච්ඡා සහගත සිතයි උද්ධච්ච සහගත සිතයි. මේ මෝහ මූල චිත්තුත්පාද දෙකත් මෙතෙන්ට එන්න ඕනේ. ඊළඟට චතුසු භූමියසු කුසලං සිව් භූමික කුසල්. සිව් භූමික කුසල් කිව්වහම කුසල් සිත් 21යි එහි යෙදෙන චෛතසික 38යි. චතුසු භූමියසු විපාකෝ සිව් භූමික විපාක. සිව් භූමියේම විපාක සිත් 36ක් තියෙනවා. එහි චෛතසික 38ක් උපරිම වශයෙන් යෙදෙනවා. ඊළඟට තීසු භූමියසු ක්‍රියාව්‍යාකත. තුන් භූමික ක්‍රියාසිත. හරිද? ක්‍රියාසිත ඔක්කොම තුන් භූමියේ 20ක් තියෙනවා. එහි යෙදෙන චෛතසික 35ක් තියෙනවා. ඊළඟට රූපංච රූප 28යි. නිබ්බාණංච නිර්වාණයයි. මේ කියන ධර්ම ටික තමයි ග්‍රන්ථ විප්පයුක්ත ධර්ම හැටියට අරගෙන තියෙන්නේ. හරිද? එතකොට නැවත ඒක ඕනනම් මේ ටික ලියා ගන්න. හරියටම කොලයක් පෑනක් දැන් ළඟ තියෙන්න ඕනේ. මට හැමදාම මතක් කරන්න බෑ. ඔව්. සමා වෙන්න මෙතන එතකොට දික්ටි විප්‍රයුක්ත සිත් දෙකෙහි ලෝභයනේ විතරයිනේ එතන කතා වෙන්නේ. එතකොට ඒ සිත් වලට සිත් හතර ඉතින් සිත් හතර කලින් පදේට ගත්ත නෙමෙයි. දික්ටිගත විප්‍රයුක්ත සිත් හතර මේ අරන් තියෙන්නේ මෙතෙන්ට. මේ එහෙමනේ සිත් 10 හැදුවේ මේ. මේ පළවෙනි පදේ ග්‍රන්ථ සම්පයුක්තයකට දික්ටිගත විප්‍රයුක්ත සිත් හතර ගත්තනේ. එහෙමනේ මෙතන සිත් 10යි ඇදුවේ 4යි 8යි 2යි 10යි. හරිනේ. හරි සර්. හරිනේ. අපි දැන් කතා කරන්නේ දෙවෙනි පදේ දික්ටිගත විප්‍රයුක්ත. දෙවෙනි පදේ ග්‍රන්ථ විප්‍රයුක්ත. හරිද? ග්‍රන්ථ විප්‍රයුක්ත එකට මේ අපි ඒ පළවෙනි පදේ ගත්ත ඒවා අභිදේය අර්ථ දෙවෙනි පදේටත් ගන්න බෑනේ. හරිනේ. ඒ අනුව දෙවෙනි පදේට මේ විදිහට ගත්තේ. මේක පැහැදිලිද මේ ටික ලියා ගන්න. දෙවෙනි පදේට ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම හැටියට මෙන්න මේ ටිකයි ආවේ. මෙතන දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතර කියලා ලිව්වේ අර එහි යෙදෙන ලෝභය කියලා මට පෙන්න ගන්න ඕන නිසා. නැතුව ලෝභය කියලා විතරක් මම ලිව්වා නම් කොහේ තියෙන ලෝභයද? එහෙමනම් ලෝභයේ තියෙන හැම සිතකම යෙදෙන ලෝභය කියලා කියයි. එහෙම කියන්න බෑනේ. හරි සර් පැහැදිලි. හරිනේ. ඒ නිසයි මම එතන දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරෙහි කියලා අර ඒ පරම්පරාව හොයලා පෙන්නුවේ. මෙන්න මෙයාගේ තියෙන අහවලා. හරි එච්චරයි. එතකොට එතනින් මේ සිත් හතර එහෙම නෙමෙයි ගත්තේ. මෙතනින් ඒ තියෙන ලෝභය. ඇයි ඒක අරගත්තේ? පළවෙනි පදෙන් එයාව අයින් කරපු නිසා. පළවෙනි පදේට සිත් හතර ගත්තා. හැබැයි ලෝභය අයින් කළා. දෝෂ සිත් දෙක ගත්තා පළවෙනි පදේට. හැබැයි එහි යෙදුන දෝෂය අයින් කළා එතන. ඒ අයින් කරපුවා දෙවෙනි පදේට එහෙනම් වැටෙන්නට ඕනේ. හරි මේ ටික ලියාගත්තද? දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරෙහි ලෝභය, දෝෂ සිත් දෙකෙහි දෝෂය, මෝහ මූල චිත්තෝත්පාද දෙකම තියෙනවා. චිත්තෝත්පාදයේ කිව්වම සිතයි චෛතසිකයි ඔක්කොම. එතකොට එහෙනම් සිත් මෝහ මූල සිත් දෙකයිනේ, උද්ධච්ච එකයි විචිකිච්ඡාවයි. සිත් දෙකයි. ඒ සිත් දෙකම ගත්තාම චෛතසික 16ක් තියෙනවා. හරි? එක සිතක් ගත්තොත් උද්ධච්ච සිතේ තියෙන්නේ චෛතසික 15යි. විචිකිච්ඡා සිතේ තියෙන්නේ චෛතසික 15යි. හැබැයි සිත් දෙකම එක්කව කරපුවාම චෛතසික 16ක් එනවා. ඒක හරිද? පැහැදිලිද? හරි? එහෙමනම් මම දැන් ඔක්කොමලා සද්ද නැතුව ඉන්නේ. මේක මේ මෙතන මෝහ මූල සිත් දෙකේ චෛතසික 16 කියන එක දැන් හරි එහෙනම් ඈ. ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න සර්. හරි. උද්ධච්ච සහගත සම්පත් ඉස්සලා අරගන්නේ විචිකිච්ඡා සහගත සිත ගන්න. විචිකිච්ඡා සහගත සිතේ චෛතසික කීයක් තියෙනවද? පරිම ගන්න 15යි. මොනවද මේ 15 යෙදෙන්නේ? කවුරු හරි කෙනෙක් කියන්න බලන්න මොනවද විචිකිච්ඡා සිතේ යෙදෙන චෛතසික 15? එකක් නම් ෂුවර් එකටම කියන්න පුළුවන් විචිකිච්ඡාව යෙදෙනවා කියලා. හරි. එකයි. ඊටු 14 කියන්න බලන්න. මේක අකුසල සිතක්නේ. අකුසල සිතක් නම් අකුසල සාධාරණ 4 අනිවාර්යෙන් ඉන්න ඕනේ. එහෙනම් එතන නම් 4 අකුසල සාධාරණ 4යි විචිකිච්ඡාවයි. සබ්බචිත්ත 4යි. 7යි. හරි සබ්බචිත්ත සාධාරණ 7යි. තව විතක්ක ਵਿਚාර ඒවනේ විතක්ක ਵਿਚාර තමයි. ඒතර 7යි 8යි 9යි. විතක්ක ਵਿਚාර අදිමොක්ඛ වීර්ය. අදිමොක්ඛ ඉන්න බෑනේ විචිකිච්ඡා සිතේ විචිකිච්ඡා කියන්නේ රැක සහිතකේ අදිමොක්ඛ ඉන්න බෑනේ. වීරිය තියෙනවා. එහෙමනම් ප්‍රකීර්ණක චෛතසික 6න් ප්‍රීති ඡන්ද අදිමොක්ඛ අයින් කරලා
ඊටු ටික විතරක් ගන්න. එහෙමනම් එතනින් එතකොට චෛතසික ඔක්කොම අන්න සමාන චෛතසික 10ක් එයි. හරිනේ සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 3යි 10යි. හරිද? එතකොට එතන 10යි අකුසල සාධාරණ 4යි 14යි විචිකිච්ඡාවයි 15යි. එතකොට විචිකිච්ඡා සිත අරගත්තාම චෛතසික 15ක් ඉදෙනවා. ওই විදිහට උද්දච්ච සිත හිතලා බලන්න. උද්දච්ච සිත අරගත්තත් එතනක් තියෙනවා අකුසල සාධාරණ 4 නම් ෂුවර් එකටම ඉන්නවා. අකුසල සාධාරණ 4 තියෙනවා මෝහ අහිරික අනුක්තත්ත උද්දච්ච. එහෙනම් උද්දච්චයත් එතන ඉන්නවා අකුසල සාධාරණ 4 තුල. එතකොට තව එතනත් 11ක් හොයාගන්න ඕනේ. ඒ 11න් සබ්බචිත්ත සාධාරණ 7ක් ඉන්නවා. එහෙනම් තව 4ක් හොයාගන්න ඕනේ. මේ 4 ඉතින් අන්න මේ ප්‍රකීර්ණක වෙන්න එපාය. ප්‍රකීර්ණක 6න් උද්දච්ච සිතේ යෙදෙන්නේ නැත්තේ මොනවද? ප්‍රීතියයි ඡන්දයයි. ප්‍රීතියයි ඡන්දයයි. හරිද? එහෙමනම් අන්න සමාන 13න් ප්‍රීතියයි ඡන්දයයි හැර ඉතුරු 11 දෙනවා අකුසල සාධාරණ 4 දෙනවා. එතකොට 11 4යි 15යි. එක එක සිතක් ගත්තොත් චෛතසික 15 ගානේ තියෙන්නේ. සිත් දෙකම අරගත්තාම අපි විචිකිච්ඡා සිත අරගෙන ඒකට තව කවුරු එක්කහු කළොත් මේ සිත් 16 මේ චෛතසික 16 ගොඩ නැගෙයිද? උද්දච්ච ඒක බැරි නම් අනිත් පැත්තට එන්න. උද්දච්ච සිතේ චෛතසික 15 හිතේ තියාගෙන ඔකට මෝහ මූල සිත් දෙකම ගන්නකොට විචිකිච්ඡා සිතෙන් තව මොන චෛතසිකයද එක්කහු කරන්න ඕනේ? විචිකිච්ඡාව. විචිකිච්ඡා හරිනේ. එතකොට චෛතසික 16 එනවනේ. හරිනේ. මේවා මේ හෝඩිය පන්තියේ පාඩම් ඒවා බලාගන්න ගිහිල්ලා. හරිද? එතකොට මෝහ මූල චිත්තෝත්පාද දෙක සලකනකොට චෛතසික 16ක් එනවා. හරිනේ. ඒ විදිහට දැන් මේ අභිධේයාර්ථ ටික ලියා ගන්න ඕන මම ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයේ මේ අභිධේයාර්ථ ටික එනවා. හරිද? දැන් මෙතන සිත් කීයක් තියෙනවද? ගණන් කරන්න බලන්න සිත් කීයක් තියෙනවද මෙතන? මොනවාද? 2යි 21යි 2යි 23යි 79යි. 79යි. හරි. දැන් මේ උඩ ලියලා තියෙන ඒවා සිත් එකතු කරන්න එපා. ඒවා ලෝභයයි දෝෂයයි විතරනේ තියෙන සිත්තාවේ නෑ උඩ පේලි දෙක. 21යි 2යි 23යි 23යි 33යි 43යි 53යි 59යි 69යි 79යි. මෙතන සිත් 79ක් තියෙනවා. ඊළඟට රූප 28 තියෙනවා නිර්වාණය තියෙනවා. හරි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ සිත් 79 හරි රූප 28 හරි නිර්වාණය හරි මේ පොදුවේ ගන්න චෛතසික කීයක් ගන්නවද කියන තැන තමයි අපිට ප්‍රශ්නයක් ඇති වුනේ. හරිද? දැන් මේ ටික ඔයගොල්ලෝ ලියාගත්තා. හොඳයි. දැන් එහෙනම් අපි පළවෙනි පදේ සහ දෙවෙනි පදේ ආපු අභිධේයාර්ථ සාරාංශගත කරලා තනි ස්ලයිඩ් එකකට අරන් බලමු. ඒතොර ග්‍රන්ථ සම්පයුක්ත වුණාම සිත් 10යි එහි යෙදෙන චෛතසික 25යි. පළවෙනි පදේ. ditthිගත සම්පයුක්ත සිත් 4යි, ditthිගත විප්‍රයුක්ත සිත් 4යි, දෝෂ මූල සිත් 2යි. එතකොට සිත් 10යි. එම සිත් 10ේ පොදුවේ ගත්තාම චෛතසික 25යි. මොනවද ආවෙන්නේ නැත්තේ? දෝෂේ සහ විචිකිච්ඡාව හැර ඉතුරු චෛතසික 25 මෙතෙන්ට ආවා. එහෙනම් උන පළවෙනි පදේ අපි දෙයාර්ථ පිළිබඳව ගැටලුවක් නැහැ. හරිද? දැන් මේ වගේ තැන්වල චෛතසික හොයනකොට ක්‍රම දෙකකට හොයන්න පුළුවන් නේ. අකුසල කාණ්ඩයේ යෙදෙන මුළු චෛතසික ගාන හොයලා ඒකෙන් මෙහිදී නොයෙදෙන ටික අයින් කරන්න. මම එහෙමයි හෙව්වේ. මුළු ගාන 27යි. ඒ 27න් විචිකිච්ඡාව ආවේ නැහැ. දෝෂය මෙතනින් අතහැරියා. එහෙනම් දෝෂය ආවේ නැහැ. ඒ අනුව 25යි. ඒ එක ක්‍රමයක්. එහෙම නැතුව අනිත් ක්‍රමයට යනවා නම් මුල ඉඳලා ගණන් කරගෙන එන්න. හරිද? කොහොමද මුල ඉඳලා ගණන් කරන්නේ? ditthිගත සම්පයුක්ත සිත් 4යි විප්‍රයුක්ත සිත් 4යි. එතකොට ඒ කියන්නේ ලෝභ මූල සිත් 8 තියෙනවා. ලෝභ මූල සිත් 8ේ චෛතසික 22ක් තියෙනවා. මොනවද 22? අන්න සමාන 13යි, අකුසල සාධාරණ 4යි, ලෝභ ත්‍රිකයයි, තීන මිද්‍යයි. හරිද? 13යි 4යි 17යි 3යි 20යි 22යි. එතකොට ලෝභ මූල සිත් 8ේ චෛතසික 22යි. එතකොට ඒ 22ට එකහු කරන්න ඕනේ දෝෂ සිත් දෝෂ චතුස්කයෙන්. එතකොට දෝෂ මූල සිත් දෙකෙන් විශේෂයෙන් ඇවිල්ලා තියෙන්නේ. දෝෂ චතුස්කය කිව්වේ මොකද්ද? දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච. දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච කියන දෝෂ චතුස්කයෙන් දෝෂය අතහැරින්න කියනවනේ මෙතන. එහෙනම් ඉස්සා මච්චරිය කුක්කුච්ච තුන එකහු කරන්න 22ට. එතකොට 22යි 3යි 25යි. මේ කැමැති ක්‍රමයකට චෛතසික එකතු කරන්න පුළුවන් පුරුදු වෙන්න. එක්ක මුලින් ඉඳලා කොහේ හරි කොනකින් පටන් අරගෙන ඉස්සරහට එකතු කරගෙන යන්න. එහෙම නැත්නම් අකුසල කාණ්ඩයේ තියෙන පුළුවන් මුළු චෛතසික මෙච්චරයි කියලා හිතලා ඒ මුළු ගානින් නොයිදිච්ච ගාන අයින් කරන්න.
ඕන විදිහකට ගත්තත් උත්තරේ 25 කියන එක එනවා. පළවෙනි පදේ එහෙනම් ඕන අභිධේයාර්ථ හරි. දැන් දෙවෙනි පදේ අභිධේයාර්ථ සලකන්නකො. ග්‍රන්ථ විප්‍රයුක්තා ධර්ම. දැන් ඔයගොල්ලෝ ලියාගත්තා එතන ආපු අභිධේයාර්ථ ටික ලියාගත්තා. අපිට දැන් ඕනේ මේ අභිධේයාර්ථ වලින් පොදු චෛතසික ගාන හොයාගන්න. හරිද? සිත් 79 කියන එක හරිද? සිත් 79ක් අපි ගණන් කරලා පෙන්නනවා. එතන සිත් 79ක් තියෙනවා. ඒ කොහොමද සිත් 79 ආවේ? මුළු සිත් ගාන 89යි. ඒකෙන් ලෝභ සිත් 8යි, දෝෂ සිත් 2යි අයින් කරපුවාම, එතකොට 8යි 2යි 10ක් අයින් කරපුවාම 79යි. හරිද? එහෙම නැත්නම් ඕක මුලින් ඉඳලා හදාගෙන යන්න. අකුසල 12න් 10ක් මේ පැත්තට ගියා නම් ඉතුරු අකුසල 2යි. ඕකට එක්කහුව කරන්නකෝ අහේතුක 18යි. එතකොට 18යි 2යි 20යි. ඕකට එක්කහුව කරන්නකෝ ඊට පස්සේ මොනවද එන්නේ? කාමසෝබන 24යි. කාමසෝබන වලට පස්සේ මොනවද එන්නේ? මහග්ගත 27යි. ලෝකෝත්තර 8යි. එතකොට අකුසල 2යි. අහේතුක 18යි 2යි 20යි. ඒකට කාමසෝබන 24 එකතු කරපුවාම 44යි. ඒකට මහග්ගත 27 එකතු කරපුවාම කී 44යි 54යි 64යි 64යි 3යි 67යි 68යි 70යි 69යි ඒකට 8ක් එක්කව කරපුවාම 79 හැදේ. මේ විදිහට ඕනයි කව කරගෙන යන්න. එහෙම නැත්නම් මුළු ගානේ 10ක් අඩු කරලා 79 හදාගන්න කැමති විදිහකට. දැන් මේ 79 තුල මෝහ සිත් දෙක තියෙනවද? බලන්න ලියාගත්තු කොලේ. මේ 79 තුල මෝහ සිත් දෙක තියෙනවද? මෝහ මූල සිත් දෙක තියෙනවද? මොකද කියන්නේ? තියෙනවා. තියෙනවා. මේ 79 තුල මෝහ මූල සිත් දෙක තියෙනවා. හරිද? එහෙමනම් දැන් අපි චෛතසික තෝරමු. හරිද? එතකොට දැන් මේ 79 තුල මොනවද කාම මොනවද කුසල් සිත් 21ක් තියෙනවා. මොකද අකුසල් සිත් 10ක් විතරනේ මේ පැත්තට ගියේ. එහෙනම් කුසල් සිත් 21ම තියෙනවා. ඒ කියන්නේ සෝබන චෛතසික 38ම තියෙන්න ඕනේ. හරිද? මේ 79 සිත් ගාන අපි හිතනකොට එහි සෝබන චෛතසික 38ම තියෙන්න ඕනේ. ඊළඟට අපි කියවනේ මෝහ දෙසිත ඉන්නවා කියලා. ඒ මෝහ දෙසිත දැන් මෝහ දෙසිත කියන්නේ කවුද? මෝහ දෙසිත යෙදෙනවා අන්‍ය සමාන 11යි මෝහ චතුස්කයයි 4යි 15යි විචිකිච්ඡාවයි 16යි. අපි එහෙමනේ සිත් 16 ගන්නේ. සිත් දෙකම සලකනකොට චෛතසික 16ක් ඉන්න ඕන. මේ 16න් අන්‍ය සමාන 11 කියන කට්ටිය මේ චෛතසික 11 මෙන්න මේ 38 ගන්නකොට අරගත්තේ නැද්ද අපි? කොහොමද මේ 38 හැදුනේ? සෝබන චෛතසික 38 හැදුනේ කොහොමද? අන්‍ය සමාන 13යි සෝබන සාධාරණ 25යි. 25යි 35යි 3යි 38යි. එහෙමනේ ආවේ. අන්‍ය සමාන 13යි සෝබන සාධාරණ 25 මේ සෝබන චෛතසික 25යි. 25යි 13යි 38 එහෙමනේ හැදුවේ. එතකොට අන්‍ය සමාන 13ම මෙතෙන්ට ගත්තා කියන්නේ මේ අන්‍ය සමාන 11 අරගෙනනේ තියෙන්නේ. හරිද? ඒ වගේම යටින්ම තියෙන විචිකිච්ඡාව. විචිකිච්ඡාවත් අපි මෙතන වෙනම අරගෙනනේ තියෙන්නේ. එතකොට එහෙනම් මේ 16න් කවුද ගත්තේ නැත්තේ? මෝහ චතුස්කයනේ. එහෙනම් එයාව අරගන්න ඕනේ. මෝහ චතුස්කය. හරිනේ මොකද? සිත් දෙක මෙතන තියෙනවා නම් 79 තුල ඒ සිත් දෙකේ යෙදෙන සියලු චෛතසික අපි ගත යුතුයි. ග්‍රන්ථ විප්‍රයුක්ත කියලා. ඇයි ඒක සම්පයුක්තකට එන්නේ නැති සිතක් නේ? සිත් දෙකක් නේ. සම්පයුක්තකට ආවේ අකුසල් සිත් 10 විතරනේ. එහෙනම් ඉතුරු දෙක ග්‍රන්ථ විප්‍රයුක්ත කියලා මේ දෙවෙනි පදයට ආවනේ. ඉතින් සිත් දෙක ආවා නම් එහි තියෙන සියලුම චෛතසික ටික අරගන්න ඕනේ. සියලුම චෛතසික කියන්නේ එහි යෙදෙන චෛතසික 16න්. ඒ 16න් මේ 11 මේ 38 තුල තියෙනවා. විචිකිච්ඡාව කියන එක වෙනම අරන් තියෙනවා මෙතන. එහෙමනම් මැද්දේ තියෙන මෝහ චතුස්කය අනිවාර්යෙන් අපි මෙතන ලියා ගන්න ඕනේ මෝහ චතුස්කයනවා කියලා. හරිද? මොකද ඒක වෙනම ලියාගත්තේ ඇයි? අනිත් ඒවා වෙන වෙනම අපි අරගෙන තියෙනවා කලින්. මෙතන සෝබන චෛතසික 38 තුල අන්‍ය සමාන 11 අනිවාර්යෙන් අඩංගුයි. විචිකිච්ඡාව වෙනම ලියා ගත්තා. එහෙමනම් මෝහ චතුස්කේන අනිවාර්යෙන් ගන්නට ඕනේ. ඒක මේ වෙන කොහොමවත් ලියුනේ නැති නිසා මට වෙනම ලියලා පෙන්වන්නට වෙනවා. විචිකිච්ඡාව වගේ. විචිකිච්ඡාවත් වෙන තැන් වල ආවේ නෑනේ. ඒ නිසා මෝහ චතුස්කයයි විචිකිච්ඡාවයි මම වෙනම එකතු කරලා අරගන්නට ඕනේ. ඒකයි අපි එහෙම අරගත්තේ. ඊළඟට ditthිගත විප්‍රයුක්ත සිත් අතරෙහි ලෝභය ඇයි පළවෙනි පද මෙන්න මේ ලෝභය. පළවෙනි පදෙන් අයින් කළානේ. ඒ අයින් කරපු එක නම් මෙන්න මෙතෙන්ට ගත්තා.
පළවෙනි පදයෙන් අයින් කරපු දෝෂය දෙවෙනි පදයට ගත්තා. ඇයි ඒගොල්ල සංපයුක්ත නොවේ නම් විප්‍රයුක්ත කියලා ගන්න එපාය. රූප විශේෂ නිර්වාණය හරි. මේ අනුව අපිට අවසාන වශයෙන් මෙතන එනවා මේ 79 සිත් 79 තුල ඍජුවම යෙදෙන චෛතසික 43ක් තියෙනවා. කොහොමද 43 ආවේ? 38යි 38යි 4යි 42යි විචිකිච්ඡාවයි 43යි. මේ 43 ඍජුවම මේ 79 තත්සම්පයුක්ත චෛතසික. අපි එහෙමනේ කියන්නේ වට. මේ 79 යෙදෙන චෛතසික ගානට අපි කියන්නේ සිත් 79යි තත්සම්පයුක්ත චෛතසික 43යි. ඊට අමතරව පළවෙනි පදයෙන් අයින් කරපු කට්ටිය වෙනම යටින් එල්ල ගන්නට ඕනේ. එහෙමනම් එතන තියෙනවා ලෝභයයි දෝෂයයි කියලා චෛතසික දෙකක්. එහෙමනම් 43යි 2යි 45යි. මේ අනුව අපිට අවසාන වශයෙන් අභිධේයාර්ථ සාරාංශගත කරලා ගන්න පුළුවන් සිත් 79යි චෛතසික 45යි රූප 28යි නිර්වාණයයි. 45 ආවේ 43යි 2යි 45යි. හරිද? සමානස පළවෙනි පදයේ අභිධේයාර්ථ වල චෛතසික 25යි දිට්ඨි විපරිතසිතේ ලෝභය දිට්ඨි සම්පයුක්ත සිතේ ලෝභය අඩු කරන්න ඕනේ නේද? දිට්ඨි සම්පයුක්ත සිතේ ලෝභය මොකටද අඩු කරන්නේ? 25න් ඔව් කරන්න දියන්න ඕන නේද? දිට්ඨි විපරිත සිත හතරේ ලෝභය හැර කිය. මෙතනද? ඔව්. හරි කමක් නැහැ. ඒක හොඳයි. එහෙම ලිව්වට කමක් නැහැ. චෛතසික 25 දෝෂ විචිකිච්ඡා සහ ditthi විප්‍රයුක්ත සිත් හතරෙහි ලෝභය හැර කියලා ලිව්වාම ගොඩක් හොඳයි. ඒක මම මෙතන අර උඩින් දාලා තිබෙච්ච නිසා ඒක මම ඊතරම් ඇටෙන්ෂන් ගත්තේ නැහැ. නමුත් ඒක ලිව්වනම් ගොඩක් හොඳයි. මොකද මම දෝෂය මෙතෙන්ට අරගත්තානේ. දැන් හරිද ප්‍රශ්නෙට උත්තරේ? දැන් පැහැදිලි වෙන්න ඕනේ. හරිනේ. ඒ නිසායි අපි මෙතන මෝහ චතුස්කේ විතරක් ගත්තේ. මොකද මෝහ චතුස්කේ සහ විචිකිච්ඡාව විතරක් අරගත්තා. මොකද අනිත් මේ 11 මෙතන කලින් ලියවිලා තියෙන නිසා. හරි. එහෙමනම් අපි අද පාඩමට යමු. හැබැයි මට ගොඩක් සන්තෝෂයි සමහර අය මේක ගෙදරදී හදලා මටත් කතා කරලා කිව්වා සර් අපි නයික හැදුවා මෙන්න මෙහෙම මේක ආවේ කියලා. අනේ මට බොහොම සන්තෝෂයි. ඒ වගේ ඉතින් උත්සාහ කරලා බලන්න ඕනේ. මේක නිවිහන ඉල්ලේ හොඳට අපූර්වට හදාගෙන එනකොට ඒ සිතත් එක්ක වේදෙන චෛතසික මොනවද කියලා වෙන වෙනම ගණන් හදාගෙන එනකොට අපූර්වට මේක ගොඩනගා ගන්නට පුළුවන්. අභිධේයාර්ථ නිවැරදිව ඇහිඳ ගන්නට පුළුවන්. හරි? අවශ්‍යතාවයේ තියෙන අර ඒ සඳහා තැන්පත් බව සහ මේ ඕනෑකම තියෙන්න ඕනේ. දැන් ඉතින් වෙන නෑයෝ ගෙවල් වලට එන්නේ නෑනේ. ඒක නිසා ඕනෑකම හරි ලං කරගෙන මේවා කරන්න. කොයි වෙලාව හරි කොවිඩ් එක්කන ඇවිල්ලා අත වැනුවොත් එහෙම අපිට අඩු ගානේ ධම්මසංගණියවත් ඉවර කරගන්න බැරි වුණොත් එහෙම අපරාධයක්නේ. ඒක නිසා ස්වයං නිරෝධායනය කියලා හිතෙන් හිතාගෙන ගෙදරට වෙලා ඉඳගෙන මේවා කරන්න. හරිනේ. හරි අපි එහෙනම් අද පාඩම පටන් ගනිමු. අද අපිට තියෙන්නේ ඕග ගොච්ඡකය. හරිද? ඕග ගොච්ඡකය කිව්වහම ඒක 6 වෙනි පරිච්ඡේදය. අපි දන්නවනේ පරිච්ඡේද 13ක් තියෙනවා දුක මාතිකාවට. හේතු ගොච්ඡකයේ ඉඳලා පිට්ටු දුක වෙනකම් පරිච්ඡේද 13ක් තියෙනවා. අපි දැන් ඒකේ හේතු, චුල්ලන්තර, ආසව, සංයෝජන, ග්‍රන්ථ කියන පහ කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්නට යන්නේ 6 වෙනි පරිච්ඡේදය ඕග ගොච්ඡකය. ඕග ගොච්ඡකයට දුකයෝ 6ක් ඉන්නවා. ඒ අනුව පද 12ක් තියෙනවා. එහෙමනම් අපි දැන් මේ දුකයෝ 6 එහෙම නැත්නම් පද 12 එකිනෙක කතා කරමු. පද 12 හැදෙන්නේ මෙහිමයි. පළවෙනි දුකය පළවෙනි පදයේ ඕගා ධම්මා දෙවෙනි පදයේ නෝ ඕගා ධම්මා. හරිද? ඕගා ධම්මා නෝ ඕගා ධම්මා. ඊළඟට දෙවෙනි දුකේ කොහොමද එන්නේ? ඕගනීයා ධම්මා අනෝගනීයා ධම්මා. තුන්වෙනි යුගලයේ කොහොමද එන්නේ? ඕග සම්පයුක්තා ධම්මා ඕග විප්පයුක්තා ධම්මා. හතර ඕගාචේව ධම්මා ඕගනීයාච ඕගනීයාචේව ධම්මා නොච ඕගා. පස්වෙනි එක ඕගාචේව ධම්මා ඕග සම්පයුක්තාච ඕග සම්පයුක්තාචේව ධම්මා නොච ඕගා. ඊළඟට අන්තිම දුක්ඛය ඕග විප්පයුක්තා කෝපන ධම්මා ඕගනීයාපි ඕග විප්පයුක්තා කෝපන ධම්මා අනෝගනීයාපි. දැන් මේකේ තියෙන රටාව දැන් ඔයගොල්ලන්ට හුරු වෙලා තියෙන්නට ඕනේ.
සාමාන්‍යයෙන් ගොච්චකයක් කියලා කියනකොට පළවෙනි යුගලයේ හැම වෙලාවකටම ඒ අදාළ නම තියෙන ගොච්චකයේ ඒ නමට අදාළව ගැනෙන ධර්මතා කොටස් දෙකට වෙන් කරලා පෙන්වන්නයි භාවිතා වෙලා තියෙන්නේ. පළවෙනි දුකය එතකොට හැම වෙලාවකම ඒ යෙදෙන ධර්මතා ටික වෙන්න ධර්මතා නොවන ටික කියලා මුළු පරමාර්ථ ධර්ම 170 ගාන දෙකට බෙදලා පෙන්වන එකයි පළවෙනි යුගලයෙන් කරන්නේ. හරිද? හැම ගොච්චකයකම මෙහෙම තමයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. දෙවෙනි යුගලයෙන් කරන්නේ ඕක නීයා කියන තැන මෙතනදී. දෙවෙනි යුගලයෙන් කරන්නේ එම දැන් මෙතන පෙන්නපු මේ අකුසල ධර්මයේ තියෙනවනේ. සාමාන්‍යයෙන් මේ ගොච්චක වල අපිට අකුසලමයි පෙන්නගෙන ආවේ. එතකොට මේ ගොච්චක වලින් ඒ අකුසලයෙන් ඒ අකුසලය විසින් අරමුණු කරනු ලබන ධර්ම මොනවද අරමුණු නොකරන ධර්ම මොනවද කියලා පෙන්නන එකයි දෙවෙනි පදයෙන් දෙවෙනි යුගලයෙන් කරන්නේ. හරිද? ඒක හැම ගොච්චකයකටම එකයි හේතු ගොච්චකේ හැර. පළවෙනියට කතා කරපු හේතු ගොච්චකේ කියන්නේ ඒක මූල හේතුනේ එතන තියෙන්නේ. ඉතින් මූල හේතු කියන එකේදී කුසල හේතුත් තියෙනවා අකුසල හේතුත් තියෙනවා. ඒ නිසාවෙන් එතන ආරම්භණය ගැන කතා කරන්නේ නැතුව ඒ හේතු සමග ඉන්නවද සමග නැද්ද කියන පදනම ඒ ගොච්චකේදී කතා කළා. හේතු ගොච්චකේදී අනිකුත් ගොච්චකවලදී මේ කියන අකුසල ධර්ම මගින් අරමුණු කළ හැක්කේ මොනවද අරමුණු කරන්න බැරි මොනවද? හරිද? ඒක තමයි දෙවෙනි යුගලයට ගන්න. තුන්වෙනි යුගලයට ගන්නේ මොකද්ද? මේ කියන අකුසල ස්වභාවයන් විසින් අකුසල ස්වභාවයන් සමග ඉන්නේ කවුද? ඒ කියන්නේ සංප්‍රයුක්ත භාවය කතා කරනවා. මේගොල්ලත් සමග මේ කියන කතා කරන ධර්මතාව උක්ත වූ ධර්මතාවයත් සමග සංප්‍රයුක්තව යෙදෙන ධර්ම මොනවද? සංප්‍රයුක්ත නොවන. ඒ කියන්නේ විප්‍රයුක්ත වෙන ධර්ම මොනවද කියලා මේ පද දෙක වෙන වෙනම පෙන්නනවා. ඔන්න දැන් 1 2 3 කියන පළවෙනි යුගල තුන කොහොමයි එන්නේ? හැම ගොච්චකයකම කොහොමයි එන්නේ? ඊළඟට හතරවෙනි දුකය හදන්නේ හැම වෙලාවකම පළවෙනි දුකයේ පළවෙනි පදයක් දෙවෙනි දුකයේ පළවෙනි පදයක් එක්කව කරලා. මේ බලන්න. හතරවෙනි එක ඕගා ධම්මා. එතකොට ඕගාචේව ධම්මා ඕගනීයාච. පළවෙනි දුකයේ පළවෙනි පදයක් දෙවෙනි දුකයේ පළවෙනි පදයක්. ඕගාචේව ධම්මා ඕගනීයාච. මෙතනදී දෙවෙනි පදයේදී ඕගනීයාචේව ධම්මා නොචෝගා. ඒකම විලෝමයේ ඉදිරිපත් කළා. ඕගනීයාචේව ධම්මා නොචෝගා. පස්වෙනි යුගලේ හදන්නේ කොහොමද? ඕගාචේව ධම්මා ඕග සම්පයුත්තාච. ඒ කියන්නේ පළවෙනි දුකයේ පළවෙනි පදයක් තුන්වෙනි දුකයේ පළවෙනි පදයක් එක්කව කරලා හැදුවා ඕගාචේව ධම්මා ඕග සම්පයුත්තාච. එහිම දෙවෙනි පදේ කොහොමද ගන්නෙ? පළවෙනි එකේ විලෝමය. ඕග සම්පයුත්තාචේව ධම්මා නොචෝගා. හරිනේ. එතකොට බලන්නකෝ දැන් පස්වෙනි එකට හැම වෙලාවෙම අරගත්ත සංපයුක්ත භාවය. සංපයුක්ත භාවය අරගෙන ඒක ඕග ධර්ම සමග සහ නොಓග ධර්ම සමග ගලපලා තියෙනවා. ඒතර සංපයුක්ත භාවය පස්වෙනි දුකේට ගත්තා නම් විප්‍රයුක්ත භාවය ගත්තා 6 වෙනි දුකේට. විප්‍රයුක්ත භාවය දෙකට කඩලා පෙන්නනවා 6 වෙනි එකේදී. සංපයුක්තය දෙකට කඩලා පෙන්නුවා 5 වෙනි එකේදී. විප්‍රයුක්තය දෙකට කඩලා පෙන්නනවා 6 වෙනි එකේදී. ඔය පැටර්න් එක තමයි ඔය රටාව තමයි ගොච්චකවල තියෙන්නේ. පරාමාස ගොච්චක එහෙම වෙනසක් තියෙනවා. ඒවා අපි වෙනම දැක්කම මතක් වෙයි. පොදුවේ මේ න්‍යාය තමයි යන්නේ. ඒක මතක තියාගත්තා නම් ඔයගොල්ලන්ට පද ගොඩ නගා ගන්න ලේසි. 1 2 3 පද ටික හරියට අල්ලා ගන්න. ඉතුරු ඒවා ඒ වගේ මිශ්‍රණ තියෙනවා. හරි. ඊළඟට මොනවද මේ ඕග ධර්ම කියන්නේ? යමකුගේ సంతානෙහි ඇතොත් මේ කියන ඕග කියන හඳුන්වන ධර්මතා ටික යම් කිසි సంతානයක තියෙනවා නම් අන්න ඒ පුද්ගලයාව සංසාර වට්ටයෙහි සංසාර සාගරයෙහි පත්ලටම ගිල්වා දමනවා කියන අදහසෙන් තමයි ඕග කියලා කියන්නේ. භාවනා පොත ඉදිරිපත් කරන අදහස. වෙන විදිහකට කිව්වොත් ඕග ධර්ම සිතේ රැඳී කියන තාක්කල් මේ සසරෙන් ගැලවීමක් කියලා දෙයක් නම් විය නොහැක. ආයේ මේ සංසාර සාගරේ උඩට පාවෙලා ඉන්නේවත් නැහැ යටටම ගිලිලා. ඒක ආයේ ගොඩ එන්න නම් බැරි ස්වභාවයක් තමයි මේ ඕග ධර්මයන් විසින් ඇති කරවලා දෙන්නේ. හරිද? අපි බලමු අත්තසාලනී මොනවද කිව්වේ කියලා. අත්තසාලනී කියන්නේ ධම්මසංගණී අට කතාව. අටුවාව. එතන කියනවා ඕග ගොච්චකේ යස්ස සංවිජ්ජಂತಿ තං වට්ටස්මින් ඒව ඕහනಂತಿ ඕසීදාපෙන්ති ති යෝගා.
සිංහල තේරුම ගත්තොත් ඕග ගොච්චකෙහි යමෙකුට විද්‍යාමාන වෙද්ද ඔහු සසරම නතර කරත් නොයි ගිලා බස්වත් නොයි යෝගයෝය කියලා එතන කිව්වා. අර පළවෙනි එකට සමානමයි ඒ අර්ථය. හරිද? මේක හරියට මොකද්ද මේ කිව්වේ ඕගයක් සැඩ පහරක් වාගේ ගහගෙන යනවා. සැඩ පාරකට අහුනාම අපිට බේරෙන්න බෑ. ගහගෙන යනවා පල්ලෙහාට. අන්න ඒ වගේ වැඩක් නෙමෙයි වෙන්නේ. අන්න එවැනි ස්වභාවයක් සහිත අකුසල ප්‍රධාන අකුසල තුන පෙන්නනවා තමයි යෝග කියලා මෙතන හැඳින්වෙන්නේ. හරිද? එහෙමනම් මෙහි තව විශේෂයක් තියෙනවා. මෙතනදී ඕග කියලා අපිට පරමාර්ථ ධර්ම හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ ලෝභය, ditthිය සහ මෝහය. මේ කියන පරමාර්ථ ධර්ම තුන අපිට කලින් වතාවකවත් හම්බ වුණා ආසව ගොච්චකේ කතා කරද්දී. ඒ ධර්ම තුනම නැවත වතාවක් අපි කතා කරනවා ඕඝ ගොච්චකය තුල. එහෙමනම් බලන්න එකී ධර්මයෝ කොයිතරම් ප්‍රබලද විවිධ පැතිකඩ වලින් තථාගතයන් වහන්සේ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ධර්මවල තියෙන ප්‍රබල බව නිසාමයි. අධික අකුසල බව නිසාමයි. එහෙම කියන්නම්කොම. එහෙමනම් මේ බලන්නකො මේක මේ ලෝභ ditthi මෝහ කියන ධර්මයන්ගේ ප්‍රබලතාවය අපි කතා කරනවා. මේක පළවෙනි වතාවේදී ආසව ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ ආසව ගොච්චකය තුල කතා කළා. ආසවයි කියලා කිව්වේ මත් කරවන වැగిරෙන අර්ථය. මත් කරවන කියලා කියන්නේ අර දැන් රා දාලා තිබිච්ච මුට්ටියක්. අපි අර ගස් මදින තැනකට ගිහිල්ලා බැලුවොත් එහි මේ ඊයේ රා බාපු මුට්ටිය ඕදලා වහලා තිනවා අද උඩට අරන් යන්න. නමුත් ඒක ඕදලා මුණින් හරවලා තිබ්බට අපි ඉඹලා බැලුවොත් එහෙම ඒකේ රා නැහැ. නමුත් අර ඒකේ තියෙන ගඳ එනවනේ. ඒ වගේ මේ මත් කරවන අර්ථය නිතරම මෙතන තියෙනවා. ඒක කොච්චර අයින් කරන්න නැතුවත් බෑ. මත් කරවන අර්ථය. එහෙම නැත්නම් අර කිරි ගහට එන්නාම කිරි එන්නා වගේ වැగిරෙන අර්ථය. අනින තැනින් කිරි එනවා. ඒ වගේ එවැනි ස්වභාවයක් ඇති ධර්ම ආසව කියලා කිව්වා. විශේෂයෙන් මත් කරවන අර්ථයෙන් තමයි ආසව කියලා කිව්වේ. එතකොට හරි වැරද්ද තෝරගන්න බෑ. මේ ආසව ධර්ම යෙදුනොත් මොනවද ආසව කිව්වේ? ලෝභ ditthi මෝහ. ඒ වගේම තමයි යෝග ධර්ම. ඕග කියන අර්ථය අපි ගත්තේ එතකොට සංසාර පතුලටම ගසාගෙන යන අර්ථය. ආසව කිව්වහම මත් කරවන අර්ථය, ඕග කිව්වහම සංසාර පතුලටම ගසාගෙන යන අර්ථය. ඒත් කවුද ඉන්නේ? ලෝභ ditthi මෝහ. ඒ වගේම තමයි යෝග ධර්ම. දිරියට හිම ගොච්චකයකුත් වෙනවා. යෝග කියලා කියන සසරෙහි යොදවන අර්ථය. කොහෙද යොදවන්නේ? සංසාරේමයි. ගැලවෙන්න දෙනවද? නෑ. හිම යොදවනවා. මේ භවයෙන් චුත වෙනකොට නැවත වතාවක් ප්‍රතිසන්දිය කරන් දීලා සංසාරය තුලම යොදවනවා. ගැලවෙන්න නම් දෙන්නේ නෑ. කවුද? ලෝභ ditthi මෝහ. එහෙමනම් මෙන්න මේ තුන් දෙනාගේ තියෙන ප්‍රබලතාවය බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගොච්චක තුනක් මගින් ඉදිරිපත් කරලා පෙන්නවා. ඇයි ඒක තනි එකේදී නොකිය තුනකින් දේශනා කළේ? ඒක තමයි ඉතින් තථාගතයන් වහන්සේගේ දේශනා විලාසය. එහෙම නැත්නම් වේනීය පුද්ගලයන්ගේ ආධ්‍යාස වශයෙන් දේශනා කරනවා. මොකද එක එක පුද්ගලයාට එක එක අර්ථයෙන් එක එක විදිහට දේශනා කරපුවම තමයි ඒ පුද්ගලයාට ගෝචර විදිහට ඒක තේරෙන්නේ. ප්‍රබලතාවය වැඩිම නිසා මේක මේ විදිහට ආකාර තුනකින් තථාගතයන් වහන්සේ මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අපිට ආසව ගොච්චකයේ ස්වභාවයන් හතරක් ගැන අපි කතා කළා. එහෙනම් ඒ ස්වභාවයන් හතරම ඕග ගොච්චකයටත් යෙදෙනවා, යෝග ගොච්චකයටත් යෙදෙනවා. මොනවද ඒ ස්වභාව හතර? ආසව කතා කරද්දී අපි කතා කළා කාමාසව, භවආසව, දික්ඨාසව, අවිජ්ජාසව කියලා. මොනවද? කාමාසව, භවආසව, දික්ඨාසව, අවිජ්ජාසව කියලා ආසව වර්ග හතරක් කතා කළා. ඕග ගැන කතා කරද්දී කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග. ඒ විදිහටම මේ හතර යෙදෙනවා. යෝග ගැන කතා කරද්දී කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග. මේ විදිහට ආශ්‍රව වුණත්, ඕග වුණත්, යෝග වුණත් එකම ස්වභාවයේ නිසා ඒවා මේ හතර ආකාරය විද්‍යාමාන වෙනවා. ඒකෙදි දැන් කාම සහ භව කියලා කිව්වහම මේක ලෝභය නියෝජනය වෙනවා. ditthi කියලා කිව්වහම මේක ditthිය නියෝජනය වෙනවා. අවිජ්ජා කියලා කිව්වහම මෝහය නියෝජනය වෙනවා. ස්වභාව වශයෙන් හතර ආකාර වුණාට පරමාර්ථ ධර්ම වශයෙන් තුනයි. ලෝභය, ditthිය,
මෝහය. හරිද? මේ අනුව අත්සාලනීය මේක මේ ආකාර තුන ඉදිරිපත් කරලා පෙන්නනවා මෙහිමයි කියලා. ඊට අමතරව මෙහි තියෙන ප්‍රබලතාවය ඉදිරිපත් කරන තව විස්තර කිරීමක් මේ විදිහට පෙන්නනවා. මේ කියන ධර්මයෝ මේ කියන ආශ්‍රව ධර්ම, ඕග ධර්ම, යෝග ධර්ම නේව සංඥා නා සංඥායතනේ එනකම් මේකම විහිදිලා තියෙනවා. සිත් හැටියට බැලුවොත් ගෝත්‍ර භූසිත දක්වාම මේවා විහිදිලා තියෙනවා. හරිද? අපි උඩ පැත්තට බැලුවොත් භවාග්‍රය දක්වා නේව සංඥා නා සංඥායතනේ කියන්නේ භවාග්‍රයටනේ. එතනින් පස්සේ මේ භවයේ ඉවරයි. එතනින් පස්සේ එහාට ගියොත් නිර්වාණ ධාතුවට යන්න එපායේ. හරිද? එතකොට මේ නේව සංඥානා සංඥායතන කියන අන්තිම කෙරෝලෙම තියෙන ඉම දක්වාම මේ ඕග යෝග ආසව ඕග යෝග කියන ධර්ම යෙදෙනවා. ආරම්භන වශයෙන් යෙදෙන්න පුළුවන්. හරිද? සිත් අතුරින් අපි දන්නවනේ සිත් දියුණු කරගෙන අපිට යන්න පුළුවන්. ඒ යනකොට ගෝත්‍ර භූසිත දක්වාම මේක යනවා. ගෝත්‍ර භූසිතෙන් එහා පැත්තේ පෘථග්ජන ගෝත්‍රය අතහරිනවනේ. එහෙම නැත්නම් කාම ගෝත්‍රය අතහරිනවනේ. ඒ වගේ එතනදී ගෝත්‍ර භූසිත දක්වාම එනකම් මේක යනවා. පෘථග්ජන ගෝත්‍රය අතහරින ගෝත්‍ර භූසිත දක්වාම එනකම් මේක එනවා. ඒතොර හිතලා බලන්න කොයිතරම් ප්‍රබලද මේ ධර්ම තුන කියලා. හරි? මේ විදිහට මේ ආසව ඕග යෝග ඉදිරිපත් වෙලා තියෙනවා. සමාවෙනස. ඔව්. ගෝත්‍ර භූසිතට එන්න කලින් මේව සමුච්ඡේද ප්‍රහාණය වෙනවද? ගෝත්‍ර භූසිතට කලින් කොහොමද සමුත්‍රේජ ප්‍රහාණයක් වෙන්නේ? මාර්ගසිතක් හැම වෙලාවෙම ඇති වෙන්නේ ගෝත්‍ර භූසිතකට පස්සේ. එහෙමනම් ඊට කලින් කොහොමද සමුච්ඡේද ප්‍රහාණයක්? සෝවාන් මාර්ගසිතේ සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. ඉතින් සෝවාන් මාර්ගසිත හම් වෙන්නේ ගෝත්‍ර භූසිතට කලින්ද පස්සේද? පස්සේ. පස්සේ. ඒක තමයි කියේ ගෝත්‍ර භූසිත දක්වා කියන නැවැත්තුවේ ඒකයි. හරිද? පැහැදිලිද ඒක? ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතේ සමුච්ඡේද වෙනවා ඇති නේද? සමුච්ඡා හොඳයි. කාමාසවේ කොයිතරම් දුරකට සමුච්ඡේද වෙනවද සෝවාන් මාර්ගසිතේදී? භවසවේ කොයිතරම් භවසවේ සමුච්ඡේද ප්‍රහාණය වෙනවද? දිට්ඨාසවේ එන මොනවද සෝවාන් මාර්ගයෙන් සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ? සංයෝජන ඒ කියන සංයෝජන විතරයි. හරිද? ඒවා පටල ගන්න එපා. මේ විදිහට එක ගලප ගන්න. හරි. ඊට පස්සේ දැන් මේක අභිධර්මයේ තුල විතරක් නෙමෙයි. මේක සූත්‍ර පිටකයේ තුල ඔබ බැලුවා. ඒත් මේ ප්‍රබලතාවයේ මේ විදිහටම දක්වලා තියෙනවා. මේ බලන්න. දීඝනිකායේ පාතික වර්ගයේ දසුත්තර සූත්‍රයේ කියවලා බැලුවොත් කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා ප්‍රහාණය කළ යුතු ධර්ම මොනවද? චත්තාරෝ ඕග ධර්ම හතර. මොනවද ඕග ධර්ම හතර? කාමෝගෝ, භවෝගෝ, දිට්ඨියෝගෝ, අවිජ්ජාෝගෝ. ඉමේ චත්තාරෝ ධම්මා පහතබ්බා. වෙන්න ප්‍රහාණය කට යුතු ධර්ම. හරි? මේ සූත්‍ර පිටකයෙන්. ඊළඟට කතමෝ චත්තාරෝ ධම්මා හාන භාගියා. හාන භාගියා කියන්නේ අපායගාමී පිරිහීමට පවතින. මොනවද ඒ? චත්තාරෝ යෝගා. කාම යෝගෝ, භව යෝගෝ, දිට්ඨි යෝගෝ, අවිජ්ජා යෝගෝ. අර බලන්න. මේ කියන ධර්ම ස්වභාවයන් අභිධර්මයේ විතරක් නෙමෙයි සූත්‍ර පිටකයේ තුල පවා ප්‍රබලව දැක්වුවා. හරි? ඊළඟට එතකොට එහෙනම් පරමාර්ථ වශයෙන් 3යි ලෝභ දිට්ඨි මෝහ, ආකාර වශයෙන් 4යි. ඒ විදිහට ඒක තේරුම් අරගන්නට ඕනේ. දැන් එහෙමනම් අපි මේකේ අපිට සුපුරුදු අභිදේය අර්ථ අහුලන්න එහෙම නැත්නම් පද විස්තර කරගන්න බලමු. ඕග ගොච්චකය පළවෙනි දුකය අපි අරගෙන බැලුවා නම් භාවනා පොතට අනුකූලව පෙරලා ගන්න දෙවි භාවනා පොත දෙකේ පිටුව 68. වෙනි පිටුවේදී මෙතන අපිට පෙන්නනවා ඕගා ධම්මා සත්වයන් සංසාර සාගර පත්ලෙහි ගසන්නා වූ අර්ථයෙන් ඕගනම් වූ සංසාර සාගර පත්ලෙහි ගසන්නා වූ අර්ථයෙන් ඕගනම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ කියන එක තමයි යෝගා කියලා භාවනා පොත විසින් අර්ථ දක්වලා තියෙන්නේ. මම භාවනා පොත කියලා හඳුන්වන්නේ නාවිනේ අරියදම්ම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මුද්‍රණය වෙලා තියෙන අභිධර්ම භාවනා කියලා අර පාවිච්චි කරන පුඩා පොත. ඊළඟට
ඕගා ධම්මා. නොಓගා ධම්මා කියලා කිව්වනම් ඕග නම් නොවන්නා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත්තාහ. මම ඒකනේ කිව්වේ පළවෙනි යුගලෙන් හැම වෙලාවෙම උක්ත වූ ධර්මතාවය හඳුන්වලා දෙනවා. එයින් අන්‍ය වූ කොටස වෙනම හඳුන්වලා දෙනවා. ඕගා ධම්මා නොಓගා ධම්මා මෙහිදී. මේ දුකයේදී බෙන්න ඕගා ධම්මා බෙන්න ඕග නොවන ධර්ම ටික. හරිද? හොඳයි. එහෙමනම් මේකේ පළවෙනි පදේ හැටියට අපිට ගන්න පුළුවන් ධර්ම ස්වභාව හතරයි. මොනවද? කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග. අපිට ඉතින් ස්වභාව වශයෙන් නෙමෙයිනේ අපි යන අපි ධර්මයේ ඉගෙන ගන්න වෙලාවේදී අපිට ඕන පරමාර්ථ ධර්ම වශයෙන්. එහෙමනම් අපි අභිදේයාර්ථ අහුලන්නේ ස්වභාව වශයෙන් නෙමෙයි පරමාර්ථ ධර්ම වශයෙන්. එහෙමනම් පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන තියෙන තුනයි. කාම ඕග, භව ඕග කියන එක ලෝභය නියෝජනය කරනවා. ditthi චෛතසිකේ නියෝජනය කරනවා. අවිජ්ජා කියන්නේ මෝහය. එහෙමනම් ලෝභ ditthi මෝහ කියන චෛතසිකය තුන් දෙනා තමයි ඕගා ධම්මා කියන පළවෙනි පදේ අභිදේයාර්ථ හැටියට එන්නේ චෛතසික තුනයි. ලෝභය, ditthිය, මෝහය. හරිද? එච්චරයි. මොන්න පළවෙනි පදේ අභිදේයාර්ථ. තුනයි මොනවද? ලෝභය, ditthිය, මෝහය. එහෙමනම් මේ ධර්ම ස්කන්ධ වශයෙන් එකයි, ආයතන වශයෙන් එකයි, ධාතු වශයෙන් එකයි, ආර්ය සත්‍ය වශයෙන් දෙකයි. හොඳයි. මට අලුත් කටහඬක් අහන්න ආසයි. මෙතන තියෙන ස්කන්ධ එක මොනවද? සංස්කාර ස්කන්ධය. සංස්කාර ස්කන්ධය. හරි. දැන් හැමෝම දන්නවා. හරි. හැමෝම සිහියල වාගෙන ඉන්න ඕනේ තම තමන්ගේ මයික් එක ඔන් වෙලා කියලා. හරි. ඊට පස්සේ ඔන්න දැන් පළවෙනි පදේ. හරිද? එතකොට ඒකේ ස්කන්ධ ભેදය දන්නේ නැති කෙනෙක්ට ඕන නම් මෙන්න මෙහෙමයි එන්නේ. ස්කන්ධ එකයි සංස්කාර ස්කන්ධය, ආයතන එකයි ධම්මායතනය, ධාතු එකයි ධම්ම ධාතුව, ආරි සත්‍ය දෙකයි, ditthiyයි මෝහයයි. ditthiyයි ලෝභ දෝෂ ditthi නෙවෙයි එතන මම වරද්දලා තියෙනවා. ලෝභයයි මෝහයයි. ලෝභ ditthi මෝහ. ලෝභ ditthi මෝහ වෙන්න ඕනේ. මම මේක හදන්නම් මට විනාඩියක් දෙන්න. ලෝභ ditthi මෝහ. හරිද? හරි. ලෝභ ditthi මෝහ වලින් ditthiyයි මෝහයයි දුක්ඛ සත්‍යයට එනවා. ලෝභය සමුදය සත්‍යයට එනවා. හරිනේ. ඒ අනුව ඔන්න ඕගා ධම්මා කියන එක. හරි. එතකොට ඊළඟට අපි බලමු තව මොකද්ද බලන්න ඕනේ. හරි. අපි නික්කේප කාණ්ඩය බැලුවේ නෑනේ. අපි දැන් බලමු නික්කේප කාණ්ඩය. පෙරලා ගන්න පිටුව 436. ධම්මසංගණි ප්‍රකරණයේ පිටුව 436. මේ 2155. කියවන්න බලන්න කවුරු හරි කෙනෙක්. මොනවද ඕගා ධම්මා කියලා දෙන අර්ථ දක්වලා තියෙන්නේ. කොහොමද ඒක දෙන්නේ? පිටුව 436 ධම්මසංගණි ප්‍රකරණයේ ඡේදාංක 1155. කියවන්න බලන්න කවුරු හරි කෙනෙක්. කතමේ ධම්මා ඕගා පෙය්‍යාලං. එච්චරද? ඕනේ සර්. දැන් කොහොමද කරන්නේ? දැන් මීට කලින් අපිට ඕම එකක් ආවේ නෑනේ. මෙහිදී ඡේදාංක 1155 කතමේ ධම්මා ඕගා කියන එක පෙන්වන්නේ මේ විදිහට. කතමේ ධම්මා ඕගා පෙය්‍යාලං එච්චරයි. මුළු ඕග ගොච්චකේටම ඔච්චරයි පෙන්වන්නේ. ওই වචන 1 2 3 4. ওই වචන 4 විතරයි පෙන්වන්නේ. මුළු පද දුක 6ම. මේ කියන්නේ පද 12ම විස්තර කරන්න ඔච්චරයි. පෙය්‍යාලමින් විතරයි විස්තර කරන්නේ. හරිද? දැන් මොකද කරන්නේ අපි? කොහොමද මේ පෙය්‍යාලම ලියා ගන්න? කාට හරි අදහසක් තියෙනවද? ග්‍රන්ථ එක බලනවද? ගන්ධ ගොජ්ජකයයි මේකයි සමානයිනේ. අන්න ඒක නිසා ගන්ධ ගොජ්ජකයේ විදියටම කොහෙද කියලා තිබුණේ ගන්ධ ගොජ්ජකයට සමානයි කියලා? දැන් සර් කියලා ආසව ගොච්චකයට ආසව ගොච්චකේ ඔය එක එක්කෙනාට හිතෙන තැන් වලින් බලන්න බෑ. ආසව ගොච්චකේ. එහෙමනම් මේකට සමානයි කියලා කිව්වේ ආසව ගොච්චකේ. හරි. එතකොට
කොහෙද ඒක ආසව ගොච්චකේ කියලා තියෙන්නේ? ඒක බලන්න කියලා තියෙන්නේ කොතනද? හරි ඒ මිසක් මේ අපිට ඕන විදිහට තථාගත දේශනාව අර්ථ දක්වන්න බෑ. හරිද? ඒ නිසා මේක පැහැදිලිව කියනවා ධම්මසංගණී අට්ඨශාලිනී අට කතාවේ සිංහල පිටුව නම් 413 පැහැදිලිව කියනවා ඕගාදීහු කියන ලද අර්ථම ඇත්තාහුමය කියලා ආසව ගොච්චකේ අර්ථය විස්තර කරලා දෙනවා. එහෙමනම් අන්න ඒ අනුව අපි මේක ආසව ගොච්චකේට අනුව මේක අපි ඉදිරියට ගලපනවා. හරිද? පෙරලන්න අට කතා කාණ්ඩය පිටුව 532 532 532 එතනත් අට කතාව විස්තර කරලා දෙන්නේ ඔය එකමයි. ඡේදංක 1500. කතමේ ධම්මා ඕගා පෙය්‍යාලා එච්චරයි. හරිද? ඒ අනුව නිකේප කාණ්ඩයත් මේක පෙය්‍යාලම් කරලා තියෙන්නේ. අට කතා කාණ්ඩයත් මේක පෙය්‍යාලම් කරලා තියෙන්නේ. ඒ අනුව අපිට අනිවාර්යයෙන්ම ආසව ගොච්චකේට රිෆර් වෙන්න බලන්න වෙනවා. මේක පෙය්‍යාලම ලියා ගන්න. දැන් කටපාඩම් තියෙන අයට නම් ආපහු ආපස්සට බලන්න ඕනේ නැහැ. කටපාඩම් නැති අය ආපස්සට මේක බලලා දැන් ඉතින් මේක ගලප ගන්නට ඕනේ. ඒ අනුව ආසව ගොච්චකේ අරගෙන බැලුවොත් ඡේදංක 1101 කතමේ ධම්මා ආසවා කියන එක සමාන වෙනවා පළවෙනි පදේට. එහෙමනම් චත්තාරෝ ආසවා කියන එක මෙතන අපි ගන්නවා චත්තාරෝ ඕගා. මොනවද? කාමෝගෝ, භවෝගෝ, දිට්ඨෝගෝ, අවිජ්ජාෝගෝ. හරිද? ඒ විදිහට මේකට ගලපලා අපි මේ පදේ හොයා ගන්නවා. එහෙමනම් ඔන්න පළවෙනි පදේ හරි. අට කතා කාණ්ඩය අනුව බලනවා නම් ඡේදංක 1464 දී කතමේ ධම්මා ආසවා කියලා ආසව ගොච්චකේ හඳුන්වලා දුන්න අට කතාවේ. චත්තාරෝ ආසවා කාමාසෝ භවසෝ දික්ඛාසෝ අවිජ්ජාසෝ ආදී වශයෙන්. එහෙමනම් මෙතනදී අපි ගන්නවා 1500 කතමේ ධම්මා ඕගා. චත්තාරෝ ඕගා කාමෝගෝ භවෝගෝ දික්ඛෝගෝ අවිජ්ජාෝගෝ. හරිද? ඒ විදිහට අපි මේක ගලපන්න පුරුදු වෙන්න ඕනේ. හරිනේ? එහෙමනම් ඒ විදිහට අපිට මේක ගලපලා අරගන්න ඕනේ. කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියලා. එහෙමනම් ඒ අනුව තමයි ලෝභ, දිට්ඨි, මෝහ කියන පරමාර්ථ ධර්ම තුන අපි අවිදේයාර්ථ හැටියට ගලපුවේ. එහෙනම් ඔන්න පළවෙනි පදේ ඒ විදිහට ගලපන්නේ. දැන් ඉදිරියට හැම එකක්ම මේ විදිහට ආසව ගොච්චකයත් එක්ක බලමින් අපි නිවැරදිව පද ගලප ගන්නට ඕනේ. පැහැදිලි දෙයක. හරි. ඊළඟට අපි බලමු දෙවෙනි පදය. දෙවෙනි පදයේ තියෙන්නේ නොಓගා ධම්මා. නොಓගා ධම්මා වුණාම එහෙනම් ඒක ආසව ගොච්චකේ 1465 ඡේදයට අනුව අපි ගලපන්න ඕනේ. 1465 තියෙන කතමේ ධම්මා නෝ ආසවා කියලා. අපෙත්වා ආසවේ අවශේෂං අකුසලං. එතන තියෙන්නේ එහෙමයි. එහෙනම් මෙතනදී තපෙත්වා ඕගේ අවශේෂං අකුසලං. මේ විදිහට මේක ගලපලා අරගන්න. හරිනේ. ඒ අනුව අභිදේයාර්ථ අපිට එනවා. දැන් ඕග කියන එකට ගියේ පරමාර්ථ ධර්ම 3 නම් නොಓගා එකට ඊතුරු පරමාර්ථ ධර්ම ඔක්කොම ටික එන්න එපාය. එහෙමනම් අකුසල් සිත් 12යි එහි යෙදෙන චෛතසික 24යි. ඇයි 24? මුළු 27න් ලෝභ දිට්ඨි මෝහ අයින් කරලා 20 ඒ තුන අයින් කරපුවාම 24 විතරයි එතන එන්නේ. කුසල් සිත් 21යි චෛතසික 38යි, විපාක සිත් 36යි චෛතසික 38යි, ක්‍රියා සිත් 20යි චෛතසික 35යි, රූප 28යි නිර්වාණයයි. ඒ ඔක්කොම ධර්ම ටික අභිදේයාර්ථ හැටියට එනවා. සාරාංශගත කරපුවාම මෙතන සිත් 89ම තියෙනවා. 12යි 21යි 36යි 20යි. 89ම තියෙනවා. මුළු චෛතසික 49යි ගන්න පුළුවන්. ඇයි 3ක් ලෝභ දිට්ඨි මෝහ කියන ඕග ධර්ම 3 පළවෙනි පදයට ගිය නිසා. එහෙනම් චෛතසික පොදුවේ ඉන්නේ 49යි. රූප 28යි නිර්වාණයයි ඒක ගැටලුවක් නැහැ. හරිද? එහෙමනම් දෙවෙනි පදේ අපිට මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්, ගලපන්න පුළුවන්. හරිද? එතකොට එතන පරමාර්ථ මේ අභිදේයාර්ථ ආය මොනවද? සිත් 89යි, චෛතසික 49යි, රූප 28යි, නිර්වාණයයි. පැහැදිලි නේද? හරි.
ඊට පස්සේ ඉතින් මේකේ ස්කන්ධ ආදී ભેදේ අහුලන්න ඕනේ නෑනේ. හරි? ස්කන්ධ පහයි. මේ විදිහට රූප 28 රූප ස්කන්ධයි, චෛතසික 49. ඒකෙන් 49න් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි. එතකොට ඊතිරු චෛතසික වෙන්නේ 47යි. ඒ 47 සංස්කාර ස්කන්ධයි. ඊළඟට ඊතුරු සිත් 89. සිත් 89 විඥාන ස්කන්ධයි. ඊට පස්සේ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. මේ විදිහට එක ගලපන්න. හරිනේ. ඉතින් අනිත් ධර්මත් ඒක දැන් ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. සිත් 89ද 81ද? ආයෙ බලන්න මොනවද අභිදේය අර්ථ අපි ඇහුළුවේ කියලා. අකුසල් සිත් 12යි, කුසල සිත් 21යි, විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, 2 1 3 6 9යි, 1 2 3 3 6 2 8 89යි. ඇයි 81යි කියලා හිතුනේ? මොනවද? ඔව් ඇයි 82? ලෝකෝත්තර සිත් 8. මොන මේ දුකයේ පද දෙක මොනවද? පද දෙක මොනවද? ඕග දුකයි නෝ ඕග. ඕග දුකය? ඕග පදයයි නෝ ඕග පදයයි. ඕග පදයට ගියේ චෛතසික ධර්ම 3 විතරයි. ලෝභ දිට්ඨි මෝහ කියන චෛතසික ධර්ම 3 විතරයි. ඕග පළවෙනි පදයට ගියේ. එහෙමනම් ඒ චෛතසික ධර්ම 3 හැර ඉතුරු සියල්ලම දෙවෙනි පදයට ආවා. හරිද? එහෙමනම් ඉතින් සිත් 89 මාවනේ. හරි ඒ අනුව ස්කන්ධ හරි ආයතන බෙදා ගන්න මේ විදිහට ඒක හරි. ඊට පස්සේ මොනවද? ධාතු වශයෙන් 18 කියන එකත් ඒව දැන් පුරුදු වෙන්න ඕන. මම කියලා දෙන්නේ නැහැ දැන්. හරි? ඊළඟට සත්‍ය වශයෙන් තුනක් ගලපලා අරගන්න. ලෝභය පළවෙනි පදයට ගිය නිසා සමුදය සත්‍ය නෑ. ඊටු තුනම තියෙනවා. ඒක ලියන ආකාරය එහෙම දැන් දන්නවා. සත්‍ය විනිර්මුක්ත ධර්ම අමතක කරන්න එපා. හරි? ඊට පස්සේ ඒ දුකේ දැන් පැහැදිලි නේද පළවෙනි දුකේ. ඊට පස්සේ දෙවෙනි දුකේට අපි යනවා. ඕගනීයා ධම්මා අනෝගනීයා ධම්මා. පළවෙනි පදේ ගැන මොන හරි ගැටලුවක් එහෙම තියෙනවද? හරි. මනම් දෙවෙනි පදේ. දෙවෙනි යුගලය. ඕගනීයා අනෝගනීයා. ඒතකොට ඕගනීයා කියලා කියන්නේ මොනවද? ඕගහයෝ විසින් අරමුණු කරනු ලබන. අනෝගනීයා කියන්නේ ඕග ධර්මයන්ට අරමුණු කළ නොහැකි. අරමුණු නොවන. හරිද? ඒ අර්ථයෙන් අපි මේක ඉස්සරහට බලන්න. දැන් බලන්නකො මේකත් දැන් අපි සාසව දුකය මේ මොනවද ආශ්‍රව දුකය මේ ආශ්‍රව ගොච්චකය කියන ගලපන්නේ. දැන් බලන්නකෝ මේක සසන්තල බලන්නකෝ. ආසව දුකේ දෙවෙනි පදය සාසව. දෙවෙනි දුකයේ පළවෙනි පදය සාසව. මේ ඕගනීයා. එතනදී සාසව මෙතනදී ඕගනීයා. කොහොමද සාසවයි කියලා කිව්වේ? අරමුණු වීම වශයෙන් ආශ්‍රවයන් සමග පවත්වන්නේ සාසවයි. මොන වශයෙන්ද? අරමුණු වීම වශයෙන්. හරිද? මෙතනදී මොකද්ද කිව්වේ? අරමුණු කොට ඕගයන් විසින් ගිල ගනිත්නුයි ඕගනී. ඒත් මොකද්ද ප්‍රධාන උනේ? අරමුණු කොට. එහෙමනම් හැම වෙලාවෙම දෙවෙනි යුගලයේ අපි අරගන්නේ අරමුණු වීම පදනම් කරගෙන. අරමුණු කරන්න පුළුවන් ස්වභාව මේ ප්‍රමාණය අරමුණු කරන්න බැරි ප්‍රමාණය. කවුරු විසින්ද? උක්ත වූ ධර්මතාවය විසින්. ඉතින් කතා කරන්නේ ඕග ධර්ම නම් ඕග ධර්මයන්ට අරමුණු කළ හැකි මොනවද? කළ නොහැකි මොනවද? ඕක තමයි මේ පද දෙකට බෙදන්නේ දැන්. හරිද? ඕගනීයා අනෝගනීයා කියන පද දෙකට බෙදන්න. දැන් අපි ධර්ම භාවනා පොතට අනුව බලමුකෝ. පිටුව 72. ඕගනීයා ධම්ම. ඕග ධර්මයන්ට හිත වූ නොත් ඕගයන් හට අරමුණු වන්නා වූ නිසත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම. ඕගයන්ට අරමුණු වන්නා වූ. හරිද? අනෝගනීයා කියන්නේ ඕගයන්ට අරමුණු නොවන්නා වූ. එච්චරයි. හරිද? ඕගනීයා අනෝගනීයා. හැම වෙලාවකම ගොච්චකයක දෙවෙනි යුගලයේ ওই විදිහට තමයි ඉන්නේ අරමුණු වීම පදනම් කරගෙන දෙකට බෙදනවා. හරි. අපි දැන් බලමු මේක යන්කො නික්කේප කාණ්ඩයට. නික්කේප කාණ්ඩයේ මේක අර්ථ දක්වනවා කතමේ ධම්මා ඕගනීයා කියලා. එතකොට දැන් අර්ථ දක්වන්න බෑ. දැන් එතන පෙය්‍යාලම් කරලානේ තිබුණේ. දැන් ඉතින් අපි හදා ගන්න ඕනේ. ආසව
ගොච්චකේ දිහා බලාගෙන. ඔන්න දැන් මම හදලා තියෙනවා වැරදිද කියලා ඔයගොල්ලෝ ගෙදරදී බලන්න. කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපාවචර රූපාවචර රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා ඕගනීයා. ඕකනේ වෙන්න ඕනේ. ඕගනීයා කියලා කියන්නේ අකුසල දැන් ඕග කියලා කියන්නේ අකුසල ධර්ම. එතකොට ඕගනීයා කියලා කියන්නේ කී අකුසල ධර්ම තුනෙන් ලෝභ, ditthi, මෝහ කියන අකුසල ධර්ම තුනෙන් අරමුණු කරන්න පුළුවන් ධර්මතා තමයි යෝගනීයා වෙන්නේ. ඉතින් අකුසලයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් ධර්මතා ටික කුසල කුසලාව්‍යාකතා ධම්මා. සියලුම කුසල අකුසල අව්‍යාකත ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර අන්න භූමි තුනේ විතරයි අරගත්තේ. එහෙමනම් අපරියාපන්නේ ගත්තේ නැහැ. එහෙමනම් මේ භූමි තුනේ තියෙන රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ස්කන්ධ පහ ඉමේ ධම්මා උගණීය. හරි. ඒක දැන් ගලප ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඇයි එතනදී මොනවද මේ අපරියාපන්නේ ගත්තේ නැත්තේ? අකුසල ධර්මයන් විසින් නවලෝකෝත්තර ධර්ම කිසි එකක් අනුමාන වශයෙන් හරි අරමුණු කරන්න බෑ, හිතා ගන්න බෑ. ඒ නිසා ඒක අරමුණු වෙන්නේ නැහැ අකුසලයන්ට. ඒ නිසා මෙතන භූමි තුනයි ගත්තේ කාමාවචර රූපාවචර රූපාවචර. හරි. එහෙමනම් ඉතින් අනෝගනීය කියන එක දැන් අත උඩින් පේනවා. කතමේ ධම්මා අනෝගනීය. නවලෝකෝත්තර ධර්ම ටික විස්තර කරන රටාව මතක නම් ඒක තමයි මෙතෙන්ට එන්නේ. අපරියාපන්න මග්ගාච්ච මග්ගඵලානිච්ච අසංකතාච ධාතු ඉමේ ධම්මා අනෝගනීය. ලෝභ, ditthi, මෝහ කියන ඕග නමින් හඳුන්වන අකුසලයන්ට අරමුණු නොවන ධර්ම ටික වනාහි මෙච්චරමයි. සතර මග සතර ඵල නිර්වාණ. හරිනේ. මම ඒක ගැලපුවේ දෙවෙනි පදේ ගැලපුවේ ඡේදාංක 1108ට අනුව. පළවෙනි පදේ ඕගනීයා කියන එක ගැලපුවේ ඡේදාංක 1107ට අනුව. ආසව ගොච්චකේට අනුව. හරි. මේක අවුලක් නෑ මම පුළුවන් හොයාගන්න. හරිද? දැන් ඔය මෙතන ඕගනීය ධම්මයිකේ අරූපාවචර එන එකට සර් ඒ කියන්නේ දැන් අපිට ලෝභ හිතකින් අපිට ධානයකට අරමුණු කරනවා වගේ එකක් එතන ඒ වගේ අදහසක් මම කිව්වොත් එහෙම මම ඊයරෑ භාවනා කරනකොට මට අරූපාවචර ආකාසානං ඡායතනයට යන්න පුළුවන් උනායි කියලා එකපාරටම ඔබේ සිත තුළ ලෝභයක් ඇති වෙන්නේ නැද්ද? මටත් යන්න පුළුවන් නම් හරි කියලා එහෙම නැත්නම් මමත් යන්න ඕනේ කියලා හරි මොකක් හරි ලෝභයක් ඇති වෙන්නේ නැද්ද? ඔව් සර් හරි. හිතකින් ඒ වගේ ධානයකට යන්න කැමති අරමුණු කරන්න පුළුවන්. yes. හරි සර් හරි. පැහැදිලි. හැබැයි ඒ අරමුණු කිරීම අර මේ ධානලාභියෙක් අරමුණු කරනවා හා නෙමෙයි. ඉතින් ඕගොල්ලෝ දැන් අමන ධාන නොලැබූ කෙනෙක් ධානයක් අරමුණු ධාන ස්වභාවයක් අරමුණු කරනවා කියන්නේ බොහොම ලාමක මට්ටමකින්. ඒක අර නියම ස්වභාවය අරමුණු නා නෙමෙයි. නමුත් ධානලාභියෙක්ට පුළුවන් තව කෙනෙක්ගේ ධානයක් ගැන එහෙම නැත්නම් තමන්ගේ ධානයේම ගැන ලෝභසිතක් ඇති කරගන්නට. දෙවෙනි අවස්ථාවකදී. හරි ඕවා අපි ප ဋ ාණය කරනකොට මේ සුවිසි ප්‍රත්‍ය කරනකොට අපි ඕවා වෙනම ඉගෙන ගනිමු. ඒ වැඩි අපූර්වට ඕවා විස්තර කරලා පෙන්නනවා. හරි? හරි. ඊළඟට දැන් එතකොට ඔන්න මේ පද දෙක හරි ඕගනීයත මොකක්ද අපි මේ බැලුවේ නික්කේප කාණ්ඩේ. ඉතින් අට කතා කාණ්ඩයත් බාන ගොඩනගමු බාන දැන් මේක පෙය්‍යාලම් කරලා තියෙන දැන් අපිට හදා ගන්න වෙනවා. එහෙම හදා ගන්නකොට අට කතා කාණ්ඩයේ අර්ථ දැක්වීම කොහොම වෙන්න පුළුවන්? දැන් අට කතා කාණ්ඩයේදී ඔන්න දැන් එතනදී කෙලින්ම මොනවද ධර්මතා ඉදිරිපත් කරනවානේ. එහෙමනම් එතනදී කියන්න ඕනේ තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍ය කතං සබ්බංච රූපං ඉමේ ධම්මා ඕගනීය. දැන් මම මේක ඔයගලන්ට කියන්න කිව්වා නම් එහෙම. කියන්න බලන්න. කතමේ ධම්මා ඕගනීය. ඕකනේ වෙන්න ඕනේ. හරි? කොහොමද අපි ඕක කියන්නේ? අට කතා කාණ්ඩයේ පද විස්තරයට අනුව.
පටන් ගන්නෙ කොහොමද? දැන් ඕගනීයා කියන්නේ ලෞකික ධර්මතාව ටික ඉදිරිපත් කළා නම් හරිනේ. කොහෙන්ද පටන් ගන්නෙ? මම දැන් පෙන්නපු එක. අකුසල් කියන්න කොහොමද පටන් ගන්නෙ? පොත බලන්න එපා නිකන් හිතෙන් කියන්න බලන්න. භූමි තුනේ කුසල් සිත්. භූමි තුනේ කුසල්. හරි භූමි තුනේ කුසල් විදියට පටන් ගත්තොත් හරිද? අපි එහෙමද සිත් ඉගෙන ගත්තේ? ලෞකික සිත් 81යි කියන්නේ. ඔව් ලෞකික සිත් 81 කොහොමද අට කතා කාණ්ඩයේ රටාවට අනුව විස්තර කරන්නේ? තීසු භූමේසු කුසලං තීසු කුසල. කුසල. ඇයි කුසලයේ ඉස්සරහට දැම්මේ? කුසල සිත් ගන්නවා. එතකොට කොහොමද කියන්නේ? තීසු භූමේසු අකුසල. අකුසල වලට කොහෙද තිබුණේ තීසු භූමීසු අකුසලං කියලා? කොතන අනේ මට පෙන්වන්න. කොතනද තිබුණේ තීසු භූමීසු අකුසලං කියලා? අට්ඨසු ලෝභසාගත මේ බලන්න. ඕගනීය. නෑ අට කතා කාණ්ඩයට අනුව. ඕගනීය. තීසු භූමීසු කුසලං වලින් තමයි පටන් ගන්නෙ. ඇයි එහෙම තීසු භූමීසු කුසලං වලින් පටන් ගත්තේ? අපි මේ මොනවද මේ ධම්මසංගණීය මේ පෙළ ඉදිරිපත් කරන පදනම මොකද්ද? කුසල් මුලින්. කුසල ත්‍රිකය. හරි. කුසල ධම්මා අකුසල ධම්මා උව්‍යාකතා ධම්මා. ඒ පිළිවෙලට ඉදිරිපත් කරන්න. තීසු භූමීසු කුසලං අකුසලං. අකුසලයේ හැම වෙලාවකම කාමාවචරමයි ලෞකිකමයි. ඉතින් ඒ නිසා ඒකට ආය අහවල් භූමිය කියලා කියන්න ඕනේ නැහැ. අකුසලං කිව්ව ගමන් අපි දන්නවා එයා අහවල් જાතිය එක්කෙනෙම තමයි කියලා. ඒ වගේ. එතකොට ඔය දැන් සමහර පාතාලයේ අය නම් කරන්නත් අපි එහෙමනේ කියන්නේ. අහවලා කිව්ව ගමන් අපි දන්නවා. හරි. කියලා දන්නවනේ අන්න ඒ වගේ. අකුසලං කිව්ව ගමන් අපි දන්නවා එයා කොයි භූමියේද කොයි තැනද ඔක්කොම විස්තර ටික දන්නවා. නමුත් කුසලං කිව්වොත් තමයි අපිට විස්තර කරලා කියන්න වෙන්නේ. ඒක කාම කුසලද, රූප කුසලද, අරූප කුසලද, අපරියාපන්න කුසලද, ඒ විදිහට ඒක විස්තර කරන්න වෙන්නේ. අකුසලයට කිසි ප්‍රශ්නයක් නැහැ. අකුසලං කිව්වහම ඇති අපි දන්නවා කොහෙද එයා ඉන්නේ කියලා. එහෙමනම් තීසු භූමිසු කුසලං අකුසලං ඊට පස්සේ අව්‍යාකත ටික දෙන්න. තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යාකතං සබ්බංච රූපං. ඉමේ ධම්මා ඕගනීය. ඕකනේ වෙන්න ඕනේ. ඔය පිළිවෙල රටාව අල්ලගන්න. හොඳයි. මේ විදිහටම අනෝගනීය හොයන්න. ඒතර අනෝගනීය වලට මොනවද වෙන්න ඕනේ? අදහස් ඉදිරිපත් කරන්න බලන්න සිංහලෙන්. මොනවද දැන් අනෝගනීය වලට එන්න ඕන ධර්මතා ටික? අපරියාපන්න. ඔව්. ලෝකෝත්තර සිත් 8. මග්ගඵල. මෙන්න මේ ටික එන්න ඕනේ. චත්තාරෝ මග්ගා අපරියාපන්න. චත්තාරීච සාමාන්‍ය ඵලානි. නිබ්බාණංච ඉමේ ධම්මා අනෝගනීය. හැම වෙලාවෙම අට කතාව ලෝකෝත්තර ධර්ම ටික ඉදිරිපත් කරන්න ওই පිළිවෙලටනේ. මාර්ග 4යි ඵල 4යි නිර්වාණයයි කියන නව ලෝකෝත්තර ධර්මය ඉදිරිපත් කරන්නේ පාලියෙන් මේ විදිහටයි. චත්තාරෝ මග්ගා අපරියාපන්න. චත්තාරීච සාමාන්‍ය ඵලානි. නිබ්බාණංච ඉමේ ධම්මා අනෝගනීය. හරිද? ඊළඟට එහෙමනම් අපි දෙය අර්ථ සාරාංශගත කරපුවාම ඕගනීය කියලා කියනකොට ලෞකික සිත් 81යි. එහි යෙදෙන චෛතසික ඒ කියන්නේ තත් සම්පයුක්ත චෛතසික 52යි. රූප 28යි. රූප 28 තියෙනවා සිත් 81 තියෙනවා. ඒකෙහි විපාක සිත් ලෞකික විපාක ඔක්කොම තියෙනවා. එහෙනම් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි. ඒක අල්ලන්න ටක් ගාලා රූප 28 තියෙනවද කියලා බලන්න. මේ විපාක සිත් වලින් මේ විපාක මොනවද අර දෙපස් විඥාන අරෝමයෝ ටිකෙන්ද විපාක සිත් ඔක්කොම තියෙනවා නම් බය නැතුව කියාගෙන යන්න ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි. සත්‍ය 2 කියන එක බලන්න ඕනේ. ඉතින් මෙතන ලෝකෝත්තර ධර්ම ඉන්නවද නැද්ද? නැත්තම් හොයාගන්න හිටියොත් ඒ විදිහට ගලපන්න වෙනවා. එහෙම නැත්තම් අනිකුත් අවස්ථාවල
මේ විදිහට ඒකේ ස්කන්ධ ධාතු ආයතන හොයන්න. අනෝගණීය වුණාම නව ලෝකෝත්තර ධර්ම ටිකෙන් එතන ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. මෙතනදී සත්‍ය 2 වෙන්නේ නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි. එතකොට ස්කන්ධයෙන් මේ ස්කන්ධාදී හිඳිති සත්‍ය විනිර්මුක්ත ධර්ම එහෙම දෙවෙනි පදේට කතා කරන්න වෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ විදිහට මේක අපි අහිඳගෙන යන්න ඕනේ දැන් ඉතින්. මේක එතකොට ආදිලබ්ධ නාම ඉපදේශ දුකයක්. ඒක දැන් අල්ලගන්න එපා. පළවෙනි පද තුන පළවෙනි දුකයෝ තුන සාමාන්‍යයෙන් ගත්තාම ආදිලබ්ධයි නිපදේශයි. හරි. එහෙනම් දැන් අපි තුන්වෙනි දුකේට යම් බලන්න. තුන්වෙනි දුකේ එන්නේ ඕග සම්පයුක්තා ධම්මා, ඕග විප්පයුක්තා ධම්මා. දැන් අපි කතා කරන්නේ මොකද්ද? සම්පයුක්තභාවය. පළවෙනි පදෙන් කතා කරන්නේ මොකද්ද? ධර්මතාවය. බෙන්න ධර්ම නොවන ටික. දෙවෙනි එකෙන් මොකද්ද කලේ? බෙන්න ආරම්මන වෙන ටික, බෙන්න ආරම්මන නොවන ටික. තුන්වෙනි එකෙන් මොනවද කියන්නේ? බෙන්න සම්පයුක්ත වෙන ටික, බෙන්න සම්පයුක්ත නොවන ටික. හොඳයි. දැන් අපි කතා කරන්නේ ඕග ධර්ම. ඕග කියලා කිව්වේ ලෝභ, ditthi, මෝහ. හරිද? ඒවා අකුසලයි. හොඳයි. එහෙනම් ඕග සම්පයුක්ත කියලා කියන්නේ මොනවටද? කියන්න බලන්න. අකුසල්. හරි. හරි. එතකොට කොච්චර අකුසල් ගන්නවද කියලා අපි බලමු ඉස්සරහට. එහෙමනම් භාවනා පොතේ අපි ඉතින් යන රටාවටම යන්කෝ. ඕග ධර්මයේ පළවෙනි පදේ. ඕග සම්පයුක්තා ධම්මා. ඕග ධර්මයන් සමග ඒකෝත්පාදාදී වශයෙන් සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ අන්න වැදගත්. සංප්‍රයෝගයි කියලා කිව්වහම සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වෙන ස්වභාවය තිබිය යුතුමයි. නැත්නම් සංප්‍රයෝගයි කියන්න බෑ. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. මේ හතරම යෙදিলা තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් සංප්‍රයුක්ත භාවයක් කතා කරන්නේ නැහැ. හරි මෙතනදී සංප්‍රයුක්ත නම් ඔය හතර ආකාරයට සංප්‍රයුක්ත වෙන්න ඕනේ. එහෙනම් නාම ධර්ම ටිකක් විතරයි ගන්න වෙන්නේ. හරි. ඕග විප්‍රයුක්ත කියලා කිව්වහම එහෙමනම් ඕග ධර්මයන් සමග මිශ්‍ර නොවු. හරි. නිස්සත්තුනි ජීව පරමාර්ථ ස්වභාව ධර්ම. හරිනේ. එතකොට සංප්‍රයුක්ත වෙන්නේ අකුසල් වල ධර්ම ටික විප්‍රයුක්ත වෙනවා ඉතුරු ධර්ම ටික. එහෙමනම් අපි දැන් නික්ෂේප කාණ්ඩයේ ගොඩනගමු. කතමේ ධම්මා ඕග සම්පයුක්තා. හිතමු බලන්න කොහොමද ඒක ගලපන්න ඕනේ කියලා. ඕග සම්පයුක්තයි. ඕගයි කියලා කිව්වේ ලෝභ, ditthi, මෝහ. අකුසල චෛතසික 3. එතකොට කතමේ ධම්මා ඕග සම්පයුක්තා. ditthi සම්ප්‍රයුක්ත සිත් 4. නික්කේප කාණ්ඩයට යන රටාව මතක තියාගන්න. නික්කේප කාණ්ඩයට ඔකේ එන්නේ තේහි ධම්මෙහි ඒ ධම්මා සංපයුක්තා වේදනක්ඛන්தோ පෙය්‍යාලම් විඥානක්ඛන්தோ ඉමේ ධම්මා ඕග සංපයුක්තා කියලා. හරිනේ. තේහි ධම්මෙහි ඒ ධම්මා සංපයුක්තා. තේහි ධම්මෙහි කියලා කිව්වේ ධර්ම තුන. කතා කරන අර ධර්ම තුන. එම ධර්ම තුනේහි එම ධර්ම තුනෙන් යම් ධර්මයක් සංප්‍රයුක්ත වෙයිද? එතකොට එහෙනම් ඒක නාමස්කන්ධ 4 විතරනේ. මොකද නාමයි රූපයි එකට සංප්‍රයුක්ත වෙන්නේ නැහැ කියලා අපි මුලින් ඉඳලම දන්නවනේ. එහෙමනම් සංප්‍රයුක්ත භාවයේ දකින්න පුළුවන් නාම ධර්ම තුන පමණයි. ඕග කියන්නේත් නාම ධර්ම තුනක්. එහෙමනම් ඒ නාම ධර්ම තුන සමග සංප්‍රයුක්ත වෙන ඉතිරි නාම ධර්ම තුන. එහෙමනම් එතන වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. හරි? ඒ ටික අල්ලගත්ත හැකි. එහෙනම් ඕක විප්‍රයුක්තා කියලා කිව්වහම එතනත් අපිට ඒක හොයාගන්නට වෙනවා. අපිට ඒක අරගත්ත හැකි. තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා වේදනක්ඛන්தோ පෙය්‍යාලම් විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා ඕග විප්‍රයුක්තා. පළවෙනි එකේදී තේහි ධම්මේහි ඒ ධම්මා සංපයුක්තා. දෙවෙනි එකේදී තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා. හරිනේ. එතකොට නාමයට නාමය එහෙම වේද ස්කන්ධ මට්ටමින් පෙන්නවා. ඊට පස්සේ ස්කන්ධ මට්ටමේදී කතා නොවුන රූප ටිකයි අසංකත ධාතුවයි වෙනම පෙන්නවා දෙවෙනි පදේට. තේහි ධම්මෙහි ඒ ධම්මා විප්‍රයුක්තා රූපස්කන්ධය කියලා පෙරවිද. බෑ. මොකද ඒක අපි මේ රටාව අනුව අපි එහෙම කියන්නේ නැහැ.
එතනදී සබ්බංච රූපං කියන එක වෙනමම පෙන්නනවා. හැර අතනදී තේහි ධම්මේ ඒ ධම්මා විප්පයුත්තා රූපක්ඛන්தோ කියලා පෙන්වන්නේ නැහැ. මේක රටාව මෙහෙම ලියන්න මෙහෙමයි. ජයන්ත මහත්මයා එතෙන්ට වෙනම විශේෂ තව කාරණයක් එහෙම එකතු කරන්න ඔබතුමාට පුළුවන්ද? ඒකට විශේෂ කාරණයක් මතක් වෙනවා නෑ මංගල මහත්මයා. සමා වෙනවා. හරි සාමාන්‍යයෙන් යන රටාව මෙහිමයි. ඔව් රටාව එහෙමයි නේද? ඒක තමයි. ඔව්. මෙතන අර සංපයුක්ත ස්වභාවයෙන් ආපු එකට ගැලපෙන ආකාරයට ලිව්ව වෙන්නත් පුළුවන්. ඒක අපි පතා පොඩ්ඩක් මතක තියන් ඉඳලා යමක් මතක් වුණොත් අපි ඉදිරියේදී කියන්න. කොහොමරි යන රටාව මෙහෙමයි. එතකොට ඔන්න දැන් ඕක සංපයුක්ත කියන්නේ මේකයි විප්‍රයුක්ත කියන්නේ මෙහෙමයි. මේ නික්කේප කාණ්ඩේ රටාව. අට කතා කාණ්ඩේ රටාවක් බලමු අපි. එතකොට එතනදී අපිට ධර්මතා ඉදිරිපත් කරන්න එපාය. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. අන්න දැන් එතකොට මෙතන අපි කතා කරන්නේ මොනවද? අට කතා කාණ්ඩේ ඕක සංපයුක්ත දුකේ. හරි? ඕක ධර්ම කියලා කිව්වේ ලෝභ, ditthi, මෝහ. එහෙමනම් මේකම වරද්දලා අරගෙන නේ. ditthi සංප්‍රයුක්ත. ඔව් මේකම වරද්දලා අරගෙන තියෙන්නේ. ඒක ගලපන්න එපා. එයි මට ඒක වැරදුනේ. මම මේක කොටලා හදන්න ගිහින් වරද්දලා තියෙනවා. අපිට ඕනේ ලෝභ, ditthi, මෝහනේ අරගන්නට ඕනේ. එහෙමනම් දෝමනස සිතක් ගැන එතන කතා කරන්නට බෑනේ සංපයුක්ත භාවයට. හරි? එතකොට ඒක හරියට ගලපලා අරගන්න. ආසව ගොච්චකේ අරගෙන ඒකේ බලන්න ඕනේ ආසව සංපයුක්ත එකට එන්නේ මොකද්ද කියලා. අපි කතා කරන්නේ අට කතා කාණ්ඩේ ඒ අදාළ තැන පෙරලාගෙන ඊට අනුරූපව ඒක ගොඩනගා ගන්න. හරිනේ? සර් සමාවෙන්න සර් ආසව මේ සංපයුක්ත ඒකත් එක්ක ගලපෙවුවත් හරි නේද සර්? ආසවත් එක්ක තමයි ගලපන්න ඕනේ. ඔව් ආසව යත්ත තේ තයෝ ආසව ඒකතු උපජ්ජන්ති මේ ධම්මා ආසව මේ යෝග සංපයුක්තා. ඕගචේව. ඔව් ඒ දංකේ කියන්නකො අනිත් අයටත් හොයාගන්න. 1472. හරි. 1472 කතමේ ධම්මා නෑ 72 නෙමෙයි. අපිට ඕනේ ඕග සංපයුක්තා කියන එකට ආසව සංපයුක්තානේ හොයාගන්න ඕනේ. ආසව සංපයුක්තා කියනකොට 1468ට අනුරූපව අරගෙන. sorry sir 68. ඔව් 68. 1468. ආසව සංපයුක්තා කියන එකට. ද්වේ දෝමනස්සාගත හරි. උපාදා ඉතිපන්න. හරි. අපිටවා. ඔව් ද්වේ දෝමනස්සාගත චිත්තුප්පාදා ඉතිපන්න මොහන්ට අපිටවයි. මෙතන අපිට ලෝභ ditthi මෝහ කියන එකේ මෝහ චෛතසිකය දෝමනස්සිත තුළ තියෙන නිසා. හරිනේ. එතකොට ද්වේ දෝමනස්සාගත චිත්තුප්පාදා ඉතිපන්න මොහන්ට අපිටවා. ඇයි එහෙම කිව්වේ? දැන් ඉතින් ඔයාලට මතක් වෙන්න ඕන මේක. ඊළඟට විචිකිච්ඡා සහගතෝ උද්දච්ච සහගතේ මෝහයට අපිට්වා අවශේෂං අකුසලං ඉමේ ධම්මා හරි මේක මේ මොනවද අනිත් පැත්තේ නේ ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මෙතන බලන්නකෝ ඕග සංපයුක්ත ධර්මයි කතා කරන්නේ. ඕග ධර්ම කියලා කිව්වේ මොනවද? ලෝභ, ditthi, මෝහ. එතකොට ලෝභය කොහෙද තියෙන්නේ? ලෝභය තියෙනවා ලෝභ සහගත සිත්වල. හරිද? ලෝභය තියෙනවා ලෝභ මූල ditthිගත සංපයුක්ත සිත් හතරෙත් තියෙනවා විප්පිත්තු සිත් හතරෙත් තියෙනවා. හැබැයි ඒ කොයි ලෝභ මූල සිතේ තිබුණත් ලෝභ මූල සිතක් කියනකොට ලෝභයයි මෝහයයි නම් අනිවාර්යයෙන්ම ඉන්නව නේද? එහෙමනම් ලෝභය මෝහය නිසා සංපයුක්තයි මෝහය ලෝභය නිසා සංපයුක්තයි. ලෝභ මූල සිත්වලදී. ditthිය පැත්තකට දාන්නකෝ. හරිද? ඒ අනුව ditthිය කියන එකත් එතකොට ලෝභය නිසා සංපයුක්තයි. එහෙම නැත්නම් මෝහය නිසා සංපයුක්තයි. හරිද? ඊළඟට මෝහය කියන ධර්මයේ කොහෙද තියෙන්නේ? මෝහය කියන ධර්මයේ තියෙනවා හැම අකුසල සිතකම. හැබැයි
හැම අකුසල සිත් වලින් ලෝභ මූල සිත් 8ේදී මෝහය තනියම නෙමෙයි ඉන්නේ තව කවුරු හරි යෝග ධර්මයක් එක්ක. ද්වේෂ මූල සිත් දෙකේදී මොකද වෙලා තියෙන්නේ? ද්වේෂ මූල සිත් වලදී මොනවද තියෙන ඕග ධර්ම? ද්වේෂ මූල සිත් ලෝභයයි නෑ. ද්වේෂ මූල සිත් වලදී ලෝභය නෑනේ. මෝහය විතරයි. මෝහය විතරයි තියෙන්නේ. හරි ලෝභයක් නෑ, ditthියක් නෑ. හරිනේ. එතකොට වීඩියෝස් ඔන් වෙනවා නම් කරුණා කරලා ඕෆ් කරගන්න. එතකොට දැන් මෙතනදී මොකද්ද මම කතා කරමින් හිටියේ? දෝෂසිතේදී එතන ඉන්නේ ඕග ධර්ම අතරින් මෝහය විතරයි. මොකද දෝෂය කියන එක ඕග ධර්මයක් නෙමෙයි. ඒ නිසා ඕග ධර්මයක් හැටියට අපිට හිඳ ගන්නට තියෙන්නේ දෝෂසිත තුලදී මෝහය විතරයි. එහෙමනම් එතන මෝහය ඉන්නේ තනියම. යම් ධර්මයක් තනියම ඉන්න වෙලාවකදී එයා සමගම සංපයුක්ත වෙන්නේ නැහෙනේ. ඒ නිසායි මෙතන කිව්වේ ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා එත්තුප්පන්නං මෝහන්ට අපෙත්වා කියලා. දෝමනස්ස සහගත සිත් දෙකෙහි තියෙන මෝහය හැර එතකොට අවශේෂං අකුසලං. ඊතුරු අකුසල මේ එතකොට ඒ සිතේ දෝමනස්ස සහගත සිත් දෙකේ තියෙන මෝහය ඇරලා ඊතුරු චෛතසික තුර්කීද 21 අරගන්නට ඕනේ. හරි මෝහ මේ ද්වේෂසිතේ චෛතසික 22යි. ඒ 22කින් මෝහය අයින් කරන්න ඕනේ. මොකද මෝහය ඕග සංප්‍රයුක්ත වෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි විචිකිච්ඡා සහගත සිතයි උද්ධච්ච සහගත සිතයි ගත්තා නම් ඒ සිත් දෙකේදී මෝහය තනියම ඉන්නේ වෙනත් ඕග ධර්මයක්. විචිකිච්ඡා සිතේ හෝ උද්ධච්ච සිතේ නැත. තනියම මෝහය ඉන්නේ. එහෙමනම් එතනදිත් මෝහය අයින් වෙන්නට ඕනේ. ඒ නිසායි කිව්වේ විචිකිච්ඡා සහගතෝ උද්ධච්ච සහගතේ මෝහයට අපෙත්වා. ඒ සිත් දෙකේ තියෙන මෝහය හැර. අපෙත්වා කියලා කිව්වේ හැර. අතෑරලා. අවශේෂං අකුසලං. එහෙමනම් ඊටු සියලුම අකුසල් ටික අරගන්න ඕනේ. එතකොට දැන් මෙතන මොනවද අතාරින්න කිව්වේ? ද්වේෂ සිත් දෙකේ තියෙන මෝහයත් විචිකිච්ඡා සිතේ තියෙන මෝහයත් උද්ධච්ච සිතේ තියෙන මෝහයත් කියන එතකොට සිත් කීයක් ආවද? පටිඝ සිත් 2යි විචිකිච්ඡා සිතයි උද්ධච්ච සිතයි සිත් 4යි. ඔය සිත් 4 යෙදෙන මෝහය හැර ඊතුරු සියලුම අකුසල් ධර්ම ටික. සියලු අකුසල් ධර්ම කිව්වම සිත් 12යි චෛතසික 27යි. ඒ 27 එතකොට 12යි 27යි කියන ධර්මතාවලින් මෙන්න මේ කියන මෝහ 4 විතරක් අයින් කරලා ඊතුරු ටික ඕග සංපයුක්තයි කියලා ගන්න කියලා නෙවෙයි කියන්නේ. ඒ විදිහට අට කතා කාණ්ඩය අපි ගොඩනගා ගන්නට ඕනේ. වෙయ్యාලම ලියා ගන්නට ඕනේ. එහෙමනම් ඕග විප්‍රයුක්තයි කියලා කිව්වහම අපිට එනවා ඊතුරු සියලුම ධර්ම ටික එන්න පාය. ඒ අකුසල පළවෙනි පදයට ගිය අකුසලියෝ ටික හැර ඊතුරු සියලුම ධර්ම ටිකත් පළවෙනි පදයෙන් අතහැරපු ධර්ම ටිකත් ඕග විප්‍රයුක්තයි කියලා එන්නට ඕනේ. එහෙමනම් අපිට මේ විදිහට ඒක ගොඩනගා ගන්නට ඕනේ. ඉස්සල්ලාම අපි කතා කරමුකෝ පළවෙනි පදයෙන් අතහැරපු ටික. ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ මෝහෝ. අන්න ද්වේෂ සිත් දෙකේ උපන්නා වූ මෝහය. විචිකිච්ඡා සහගතෝ මෝහෝ. විචිකිච්ඡා සිතේ උපන්න මෝහය. උද්ධච්ච සහගතෝ මෝහෝ. උද්ධච්ච සහගත සිතේ උපන්න මාන්න බාන්න. මේ සිත් 4 තියෙන මෝහ 4 ඉස්සල්ලාම පෙන්නුවා. ඊළඟට ඉතින් ඊටු ඔක්කොම ධර්ම ටික පෙන්න ගන්නකො. චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තිසු භූමිසු කිරියව්‍යකතං රූපංච නිබ්බානංච. මේ ඔක්කොම ටික ඕග විප්‍රයුක්තයි කියලා ගොනු කළා. හරිද? එහෙමනම් මංගල මහත්තයා සමාවෙන්න ඉස්සල්ලා අහපු ප්‍රශ්නේදී අහුවේ මේ ඇයි මේ විදිහට කියන්නේ කියලාද? ඔව් මොකද මේ එතනදී දැන් මෙතනදී තේහි ධම්මෙහි ඒ ධම්මා විප්‍රයුක්තා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ කියන තැනට ඇයි බැරිද රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ කියලා කියන්න බැරිද කියන ප්‍රශ්නේ අහුවේ. ඒක මම හිතන්නේ ඔබතුමා ඉස්සෙල්ලා මතක් කරා වගේ අර
ඒ කියන්නේ කුසල අකුසල අව්‍යාකත කියන පැත්තටම පදනමට තියෙනවා වගේ එන්න ඕන. තමයි හිතෙන්නේ නේද? ඒ මොකද පදනමට එන්න කුසල ඕන. අකුසල අව්‍යාකත කියනකොට කුසල ටිකත් එනවා නාමස්කන්ධ වලට. ඔව්. අකුසල ටිකත් නාමස්කන්ධ වලට එනවා. ඊට පස්සේ අනිත් හරි ටික හරි තමයි හරි. ක්‍රියාව්‍යාකත කියන ටික එන ඒ විදිහට වෙන්න ඇති කියලා මට හිතෙනවා. වඩා සාර්ථකයි. yes. මේ හැම වෙලාවකම ඒ අපි විස්තර කරමින් යන්නේ කුසල ත්‍රිකය ඒ පදනමේමයි යන්නට ඕනේ. වඩා හොඳනේ පිං. ඊළඟ සරණ. හරි. තිබුණනේ රූපස්කන්ධය පිටු. එහෙම තිබුණා නම් අනේ අපිටත් ඒක මතක් කරන්න පොඩ්ඩක් විතර අපි හොයලා බලමු කොහොමද කියලා ඒක වෙන්නේ. කලින් ස්ලයිඩ් එකේ දැක්කා වගේ මතකයි. හරි ආයෙ බලමුකෝ අපි. හරි එතකොට එහෙමනම් මේකේ අපිට චෛතසික ටික අභිදේය අර්ථ අහුලනකොට ඕක සංපයුක්තා ධර්මා කියලා කිව්වහම එතකොට අකුසල් සිත් 12යි. එහි යෙදෙන චෛතසික 27යි. හැබැයි 27න් අර ද්වේෂ සිත් දෙකයි මෝහ සිත් දෙකේ කියන සිත් හතරෙහි යෙදෙන මෝහය වර්ජිත කරන්නට ඕනේ. මොකද ඒගොල්ල ඕග අර්ථයේදී තනියම ඉන්නේ. හරිනේ පළවෙනි අභිදේය අර්ථය හරිද? අකුසල් සිත් 12යි චෛතසික 27ම ගන්නවා. හැබැයි අර සිත් හතරෙහි යෙදෙන මෝහය හැර. හරිනේ. ඊළඟට ඕග විප්‍රයුක්තා කියලා කිව්වහම සිත් 77යි. අකුසල් සිත් 12 වර 89න් අකුසල් සිත් 12 අඩු කරපුවාම සිත් 77යි. එහි යෙදෙන චෛතසික 38යි. මොකද අකුසල චෛතසික ඔක්කොම ටික පළවෙනි පදයට ගියානේ. එහෙනම් විප්‍රයුක්ත ධර්ම හැටියට චෛතසික 38ක් තමයි ගන්න පුළුවන්. කිසි වෙලාවක ඕග සංපයුක්ත වෙන අකුසල චෛතසික මේ පැත්තට එන්න බෑ. ඊට අමතරව පළවෙනි පදෙන් අයින් කරපු හතර ගන්න එපාය. ද්වේෂ මෝහ සිත් හතරෙහි ද්වේෂ මූල සිත් දෙකයි මෝහ මූල සිත් දෙකයි කියන සිත් හතරෙහි යෙදෙන මෝහය. සිත් හතර නෙමෙයි ඒ සිත් හතරෙහි යෙදෙන මෝහය විතරයි විප්‍රයුක්ත ගොඩට අරගන්නේ. ඊළඟට රූපංච නිබ්බානං රූප 28යි නිර්වාණය. ඒ විදිහට අපිට පද දෙකේ අභිදේය අර්ථ බෙදා ගන්නට පුළුවන්. පැහැදිලි දෙක මේකත් ආදිලබ්ධ නාම නිප්පදේශ දුකයක්. පළවෙනි දුක තුනම සාමාන්‍යයෙන් එහෙමයි එන්නේ. හරි. ඊට පස්සේ අපි හතරවෙනි එකට යන්න. දැන් මේවා දැන් පහසුවෙන් දැන් මේක කරගෙන යන්න පුළුවන්. මොකද එකම පැටර්න් එකට එන්නේ, එකම විදිහට අපි දෙය අර්ථ අහුලන්නේ. ඒ ආදී නිසාවෙන් අපිට ඉක්මනට අල්ලගන්න පුළුවන්. හරි. එතකොට හතරවෙනි දුකේ මොකද්ද? ඕගාචේව ධම්මා ඕගනීයාච. කොහොමද ඒක ආවේ? පළවෙනි දුකයේ පළවෙනි පදයට දෙවෙනි දුකයේ පළවෙනි පදයට මුසු කිරීමෙන් ඒක ආවේ. හොඳට බලන්න. ඕගා ධම්මා ඕගනීයා ධම්මා කියන පද දෙක ගොනු කරලා නෙමෙයි තියෙන්නේ. මිශ්‍ර කරලානේ තියෙන්නේ. ඕගත් වෙලා ඕගනීයත් වෙන. ඔය ටිකනේ හොයන්න කියන්නේ. එතකොට ඕගා කියලා කිව්වහම ලෝභ ditthi මෝහ. ඕගනීයා කියලා කිව්වහම ලෞකික සාසව ධර්ම. හරිද? එතකොට දැන් ඕගත් වෙලා ඕගනීයා කියනකොට ඔන්න දැන් ඉතින් හිතලා අරගන්න ඕනේ. හරි අපි පිළිවෙලට බලගෙන යමුකෝ. ඉස්සලා බලමු අපි භාවනා පුතේ කොහොමද කියන්නේ කියලා. ඕග නම් වූද ඕග ධර්මයන්ට අරමුණු වන්නා වූද. ඕග නම් වූද ඕග ධර්මයන්ට අරමුණු වන්නා වූද. නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාවය. හරිනේ. ඒක දැන් පැහැදිලි. ඕග නීයාචේව ධම්මා නොච ඕගා. ඕග නීය වෙන්න ඕනේ. හැබැයි ඕග වෙන්න බෑ. එතකොට ඉතින් දැන් ඕගනීය ධර්ම මෙතන බලන්නකො පළවෙනි පදෙටත් ඕගනීයයි දෙවෙනි පදෙටත් ඕගනීයයි. එහෙමනම් මේ කතා කරන්නේ අපි දැන් අර ඉස්සල්ලා කතා කරපු ඕගනීය ධර්මය අල්ලගෙන එයාව දෙකට බෙදලා නෙමේ තියෙන්නේ. ඒ ඕගනීය ධර්ම අතරින් ඕග ධර්ම මොනවද කියලා පළවෙනි කැලලට හෙව්වා. ඕග ඉතුරු ධර්ම ටික මොනවද කියලා දෙවෙනි කැලලට ගත්තා. මම නැවත කියන්නම්. ඕගනීය ධර්ම ටික අරගෙන ඕගනීය ධර්ම කියලා කිව්වේ මොනවද? සාසව ධර්ම ටික. 81යි 52යි 28යි. සිත් 81යි. ඒ කියන්නේ ලෞකික සිත් 81යි. චෛතසික 52යි. රූප 28යි. ඔන්න ඔය ටික අරගෙන දෙකට බෙදන්නකෝ. කොහොමද දෙකට බෙදන්නේ? ඔය කියන ධර්ම ටික අතරින් වෙන්න ඕග ධර්ම ටික වෙන්න ඕග නොවන ධර්ම ටික.
හරිද? ඕක නෙවෙයි කියලා තියෙන්නේ. ඒක රෝග ධර්ම ටික කියලා මොනවද දෙන්නේ? ලෝභ දිට්ඨි මොහ විතරයි. එතකොට එහෙනම් ඉතුරු වෙන්නේ මොනවද? සිත 81 ඉතුරුයි චෛතසික 52කින් 3ක් ගියාම 29 වෙනි රූප 28යි රූප 28යි. තා මොනවද තියෙන්නේ? එච්චරයි. හරි. ඊට පස්සේ නික්කේප කාණ්ඩය ආරම්භ බලුවා නම් අතමේ ධම්මා ඕගාචේව ඕගනීය. එතකොට එතන ඉතින් අර විදිහට තේව ඕගා ඕගාචේව ඕගනීය ඕග ධර්ම තුනම තමයි ඕගත් වෙලා ඕගනීයත් වෙන්නේ කියලා අපිට හදා ගන්නට වෙනවා. හරි? එතකොට ඕගනීයාචේව ධම්මා නොච ඕගා කියනකොට මේ විදිහට අට කතා කාණ්ඩයේ මේ නික්කේප කාණ්ඩය අපිට ගොඩනගා ගන්නට වෙනවා. තේහි ධම්මේහි යේ ධම්මා ඕගනීයා මේක ආසවයකින්මයි මම අල්ලගන්නේ. තේහි ධම්මේහි යේ ධම්මා ඕගනීයා තේ ධම්මේ තපෙත්වා. යම් කිසි ධමකින් යම් ධර්මයෝ ඕගනීය වෙද්ද එම ධර්මයෝ හැර අවශේෂ ටික අල්ලගන්න. හරිනේ. ඒකනේ කියන අදහස විතර ගත්තාම පද මේ සිංහලෙන් හරි කමන්නේ ලියා ගන්න පුළුවන්. අට කතා කාණ්ඩයේ බැලුවත් ඒ විදිහටම විස්තර එනවා. අපෙත්වා ඕගේ අවශේෂං අකුසලං. තීසු භූමිසු හොඳේ. තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සබ්බංච රූපං ඉමේ ධම්මා ඕගනීය. ඒව නොච ඕගා. ඊට අමතරව මෙතනදී අර යටින් තියෙන අමතර කැලලක් කියන්න ඕනනේ අපි ඒක අමතක කරන්න එපා. මොකද්ද? දැන් මෙතන කතා කරන්නේ ඕගනීය ධර්මනේ පද දෙකේදීම කතා කරලා තියෙන්නේ ඕගනීය ධර්ම තමයි දෙකට කඩලා වෙන්නේ. හරිද? දැන් ඕගනීය ධර්ම නම් දෙකට කඩලා පෙන්නුවේ අනෝගනීය කියන ටික මේ දුකයට ආවේ නැත කියන එක මෙතන යටින් කියනවා සාමාන්‍යයෙන්. අනෝගනීයා ධම්මා නවත්තබ්බා ඕගාචේව ඕගනීයාතිපි ඕගනීයාචේව නොච ඕගාතිපි. ඒක අපි කියලා තියෙනවා. ඇයි එහෙම කිව්වේ? මේ කියන පද දෙකටම ආවේ ඕගනීය ධර්ම තමයි අරගෙන බෙදලා පෙන්නුවේ. ඕගනීය විතරක් අරගෙන බෙදලා පෙන්නුවා නම් අනෝගනීය ධර්ම ටික මේ පද දෙකටම ආවේ නෑ කියලා එයාව අයින් කරන්න කියලා මතක් කළා. එහෙමනම් මෙහි යෙදෙන අභිදෙයාර්ථ ඕගාචේව ධම්මා ඕගනීයාච කියනකොට ලෝභ දිට්ඨි මොහ විතරයි. ආශ්‍රව ධර්ම ආශ්‍රව නෙමෙයි ඕග ධර්ම තුන් දෙනා. හරි? ඕග ධර්ම තුන් දෙනා ඊළඟට හරි ඊළඟට එතකොට ඕගාචේව ධම්මා ඕගනීයා කියනකොට ඕග ධර්ම තුන් දෙනා ඊළඟට ඕගනීයා චේව ධම්මා නොච ඕගා කියනකොට ඉතුරු ධර්ම ටික ඕගනීයා ධර්මා වලින් ඉතුරු ධර්ම ටික ඕගනීයා කියලා අපිට අරගත්තේ සාසව ධර්ම ටිකනේ සිත 81යි චෛතසික 52කින් තුනක් මේ පැත්තට ගියා නම් දෙවෙනි පදේ දෙන්නේ 49ක් විතරයි රූප 28යි ඒක ආදිලබ්බ නාම දැන් මේක සප්පදේශ දුකයක්. ඇයි? අනෝගනීයා ධර්මා ටික ගත්තේ නැති නිසා මේක සප්පදේශ දුකයක්. හරිද? සමාවෙන්න දැන් මේ පළවෙනි එකේ ඕගා ධම්මා ඕගනීයාච කිව්වම ඕගනීයාච ටිකෙන් නැද්ද සර් පැත්තට? මොකද්ද මේකේ අර්ථය මොකද්ද? ඕගාචේව ධම්මා ඕගනීයාච කියනකොට මොකද්ද ඒකේ තේරුම සිංහලෙන් කියන්න පාන සිංහල පැත්ත මතක් කරගන්න. ඕගා වේචන අරමුණු අරමුණු වෙන ධර්ම ඕගනීයාච වෙන්නේ අරමුණු වෙන ධර්ම ටික නේද? හරි එතකොට ඕගත් වෙලා ඕගනීයත් වෙන ධර්ම මේ කියන අර්ථ දෙකටම ගැලපෙන්නට ඕනේ. හරි සර්. ඔබතුමී ගාව මොකක් හරි කෝ එකක් කියන තව මොකක් හරි එකක් ඕන් වෙලා තියෙනවා ඔබතුමී ගාව. කෝ එකක් කියන මොකක් හරි. ඒක ගන්න. හරි එතකොට ඕගත් වෙලා ඕගනීය වෙන්නේ. මෙතන ඕගනීය විතරක් නෙමෙයිනේ කියන්නේ. ඕග වෙනවා නම් ඉතින් මේ තුන විතරමනේ. එතකොට ඒකෙන් ඕගනීය වෙන්නේ මොනවද? ලෝභය දිට්ඨිය නිසා ඕගනීය වෙනවා.
දිට්ඨිය ලෝභය නිසා ඕගනීය වෙනවා. එයා නෑ ඕගනීය කියන අරමුණු වෙන එකෙන්. ඒතර ඕගත් වෙලා ඕගනීයත් වෙනවා. එහෙනම් මේ තුනම තමයි වෙන්න ඕනේ. මොකද බාහිර පුද්ගලයෙක් අරමුණු කළත් ඒ මේ කාණ්ඩයට වැටෙන්න පුළුවන්. ඒ නිසාවෙන් අර සහජාත වෙන්න අවශ්‍යම නැහැ. අරමුණු වීමනේ සලකන්නේ. එතකොට බාහිර පුද්ගලයෙක් අරමුණු කළත් ඒක ඕගනීය තමයි එතකොට. හරි ඒ අනුව ලෝභ දිට්ඨි මොහ කෙලින්ම ගෙනවා. එයින් පරිබාහිර ධර්ම ගන්න බැරි ඒවා ඕග වෙන්නේ නැති නිසා. මෙතන ඕගත් වෙලා ඕගනීයත් වෙන්න ඕනේ. ඒ වචන දෙකටම අර්ථ දැක්කේ මේ තුන විතරයි. පැහැදිලිද ඒක? හරි. හරි. ඊට පස්සේ එතකොට ඕගනීයාචේව ධම්මා නොච ඕගා කියලා කිව්වහම ඕගනීයා ධර්ම ඔක්කොම එනවා හැබැයි ඕග තුන හැර. ඕග තුන පළවෙනි එකට ගත්තා. වචනේ මේ පදයේ අර්ථය බලන්න. මේ ඕගනීයාචේව ධම්මා නොච ඕගා. නොච ඕගා නම් ඕග ධර්ම මෙතන තියෙන දෙවෙනි පදයට එන්න බෑනේ. මේ විදිහට ගලපන්න. එහෙමනම් දැන් පළවෙනි පදයට ගත්තේ ඕගනීය වල කැලලක්, දෙවෙනි පදයට ගත්තේ ඕගනීය වල කැලලක්. එහෙමනම් අනෝගනීය ධර්ම මේ පද දෙකටම ඇවිල්ලා නැහැ. ඒ නිසා මේක සප්පදේශ දුකයක්. ඒ නිසා දුක මුක්ත ධර්ම මොනවද කියලා අහුවනම් එතනදී අපිට කියන්න ඕනේ අනෝගනීය ධර්ම ටික. මොනවද අනෝගනීය ධර්ම? ලෝකෝත්තර නව ලෝකෝත්තර ධර්ම ටික. මාර්ගසිත 4යි ඵලසිත 4යි චෛතසික 36යි නිර්වාණයයි. ඊට පස්සේ පස්වෙනි දුකේට යම් බලන්න. හරි පස්වෙනි දුකේ අරගන්නකොට ඕගාචේව ධම්මා ඕග සම්පයුක්ත. දැන් අපි බලන්නේ සම්පයුක්ත භාවය. පළවෙනි පදෙත් මොකද කරන්නේ? සම්පයුක්ත භාවය අරගෙන සම්පයුක්ත භාවය තුල තියෙන ධර්ම දෙකට බෙදෙනවා. සම්පයුක්තත් වෙලා ඕග වෙන්නේ කවුද? සම්පයුක්ත වෙලා ඕග නොවෙන්නේ කවුද? අපි හතරවෙනි එකේ බැලුවේ මොකද්ද? ඕගනීය වෙලා ඕග වෙන්නේ කවුද? ඕගනීය වෙලා ඕග නොවි තියෙන්නේ කවුද? මෙතන බලන්නේ සම්පයුක්ත භාවයේ පදනම් කරගන්න සම්පයුක්ත ධර්ම වලින් ඕග වෙන්නේ කවුද? ඕග නොවෙන්නේ කවුද? එතකොට දැන් මෙතන උක්තය කරලා අපි අරගන්නේ කවුද? සම්පයුක්ත ධර්ම ටික. ඕග සම්පයුක්ත ධර්ම. හරිද? එතකොට දැන් අපි ඕග සම්පයුක්ත ධර්ම තුන්වෙනි දුකේ තුල කතා කළා. ඕග සම්පයුක්ත ධර්ම කියනකොට අකුසල් කාණ්ඩයෙන් අරගන්නට ඕනේ. මොකද ඕගයෝ සම්පයුක්ත වෙන්නේ අකුසල් එක්කමනේ. එතකොට අපිට මතක් කරගන්නකො ඒකේ තිබිච්ච අභිදේයාර්ථ මොනවද කියලා. අකුසල් සිත් 12යි චෛතසික 27යි. හැබැයි ද්වේෂ සිත් දෙකයි මෝහ සිත් දෙකයි තියෙන මෝහය හැර. හරි එහෙමනම් අන්න ඒ කියපු ඒ කියන මෝහ හතර හැර ඉතුරු අකුසල් සිත් 12යි චෛතසික 27යි තමයි අරගෙන පද දෙකට දැන් බෙදන්න යන්නේ. ඕක හිතේ තියාගෙන ඉස්සරහට එමු අපි. භාවනා පොත. ඕග නම් වූද ඕග ධර්මයන් සමග සංප්‍රයුක්ත වූද. සංප්‍රයුක්තයි කියන්නේ හැම වෙලාවෙම සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් යුතු. ඕග නම් වූද ඕග ධර්මයන් සමග සංප්‍රයුක්ත වූද. හරිද? එතකොට ඕග නම් වූද කියලා ක්ලැසිෆයි කරනකොටම අපිට ඕග ධර්ම තුන තමයි ගන්න වෙන්නේ. එයින් පරිබාහිර දෙයක් හිතෙන් අල්ලා ගන්න බැහැ. හැබැයි ගන්න ඕනේ කොහෙන්ද? මේ සංප්‍රයුක්ත ධර්ම ගොඩෙන් තමයි ඕග ධර්ම තුන අල්ලගෙන පෙන්නන්න ඕනේ. මෙන්න මේ තුන මෙන්න සංප්‍රයුක්ත ධර්ම මල්ල. ඒ මල්ලෙන් මෙන්න මේ තුන විතරයි ඕගයන්ට ඇති වෙන්නේ. එච්චරයි. එහෙනම් මේ මල්ල ඉතුරු වෙච්ච ධර්ම ටික ඕග සංපයුක්තාචේව ධම්මා නොචෝගා වෙනවනේ. අන්න ඒ වගේ. ඕග ධර්මයන් සමග සංප්‍රයුක්ත වූ එහෙත් ඕග නම් වූ කොටස වෙනවනේ. පද දෙකට බෙදා ගන්න මල්ලේ ගෙනාවේ මොනවද? ඕග සංපයුක්ත ධර්ම. පළවෙනි පදෙත් ඕග සංපයුක්ත ධර්ම කතා කළා. දෙවෙනි පදෙත් ඕග සංපයුක්ත ධර්ම. ඒ කියන සංපයුක්ත ධර්මයේ තමයි දෙපැත්තට බෙදලා පෙන්නුවේ. ඒ සංපයුක්ත ධර්ම වලින් වෙන්න ඕග වෙච්ච කොටස වෙන්න ඕග නොවෙච්ච කොටස කියලා. හරි. දැන් බලමු නික්කේප කාණ්ඩය කොහොමද කියන්නේ. නික්කේප කාණ්ඩයට ඉතින් ගලපනකොට කාමෝගෝ අවිජ්ජෝගේන ඕගෝචේව ඕග සංපයුක්තෝච අවිජ්ජෝගෝ කාමෝගේන. ඉතින් අර මේක අර කියන එකේ කාම ඕගය නිසා අවිජ්ජාෝගය සංපයුක්ත වෙනවා. අවිජ්ජාෝගය නිසා කාමෝගය සංපයුක්ත වෙනවා. මේ වාගේ සහජාතව යෙදෙන ධර්ම ටික උලුප්පල දැක්වුවා. සහජාතයි කියන්නේ එකම සිතක එකම වෙලාවට එකට යෙදිලා තියෙනවා කියන අදහසනේ. එහෙමනම් ඒ විදිහට එකට යෙදෙන සිත් මොනවද කියලා හිතාගන්න. මොනවා එකට යෙදෙන සිත්ද? ලෝභ, ditthi, මෝහ. ඒ කියන්නේ තුනම එකට යෙදෙන්න අවශ්‍ය නැහැ.
ඒකෙන් අඩුතරමින් දෙකක් හෝ ඉදිලා තියෙනවා නම් එහෙම වෙලාවකදී සංපයුක්ත භාවය ඉදිරිපත් කරන්නට පුළුවන්. තනියම ඉන්න වෙලාවකදී සංපයුක්ත භාවයක් පෙන්වන්න බැහැ. දැන් ඕක හිතේ තියාගෙන පද දෙක ගලපන්න. දෙවෙනි පදේ සැලකුවත් ඕග සංපයුක්ත වෙලා ඕග නොවන ධර්ම ටික. ඕග සංපයුක්ත කියන මල්ල අරගන්නකො. මේ මල්ලේ එතකොට තියෙන ඔක්කොම ඕග සංපයුක්ත ධර්ම ටික. ඒ ධර්ම වලින් ඕග ධර්ම ටික වෙනම අරගන්න. සංපයුක්ත භාවයෙන්ුත් යුතු ඕග ධර්ම ටික. හරි. කොහොමද තියෙන සංපයුක්ත මල්ල නම් අරගත්තේ මේ මල්ලේ තියෙන සංපයුක්ත ධර්ම විතරනේ. එහෙමනම් මේ මල්ලෙන් ඕග ධර්ම ටික වෙන් කරලා අරගන්න. ඉතුරු ධර්ම ඔක්කොම ටික දෙවෙනි පදයට යනවා කියලා කියන්න. හරිනේ. එහෙමනම් දැන් නිකමට හිතලා බලන්න. ඕගත් වෙලා ඕග සංපයුක්තත් වෙන්නේ. හරි. ලෝභ සිත් 8 තියෙන ලෝභයයි ditthiyයි මොහයයි. ඒකෙන් සිත් 8 කියලා කිව්වට ditthිගත සංපයුක්ත සිත් 4 නම් තුනම ඉන්නවා. ලෝභයයි ditthiyයි මොහයයි. මේ තුන් දෙනාම ඕගත් වෙනවා, ඕග සංපයුක්තත් වෙනවා. එකෙක් නිසා අනිකා සංපයුක්ත වෙනවා. නමුත් විප්‍රයුක්ත සිත් 4 දින්නවා දෙන්නේ. ලෝභයයි මෝහයයි. ලෝභය නිසා මෝහය සංපයුක්තයි, මෝහය නිසා ලෝභය සංපයුක්තයි. ඒ නිසා ditthිගත සංපයුක්ත සිත් 4 තියෙන ඕග ධර්ම ටිකත් වළංගුයි. ditthිගත විප්‍රයුක්ත සිත් 4 තියෙන ඕග ධර්ම ටිකත් වළංගුයි. හැබැයි තව මෝහය තියෙනවා. දෝෂ සිත් දෙකක් තියෙනවා, මෝහ සිත් දෙකක් තියෙනවා. ඒ වුණාට එතනදී ආයින්නේ තනියම නිසා ඒගොල්ලන්ව ගන්න බෑ පළවෙනි පදේ. ඒතර පළවෙනි පදේ අපි දෙයියාර්ථ හැටියට එන්නේ ලෝභ සිත් 8 යෙදෙන ලෝභයත්, ditthියත්, මෝහයත් විතරයි කියලා කියන්නට වෙනවා. අන්න ඒ විදිහට ඉතින් ඒවා දැන් හිතා ගන්න. මම ඉස්සරහට යන්නේ නැතුව මේ තුලින් විතරක් ඒක උලුප්පා දක්වන ආකාරය කිව්වේ. අට කතා කාණ්ඩය ආරම්භ බැලුවා නම් ඕගත් වෙලා ඕග සංපයුක්තත් වෙන ධර්ම යත්ත ද්වේ තයෝ ඕඝා ඒකතෝ උප්පයන්න. ඕග ධර්ම දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි එකට ඉපදෙන්න තැනදී අන්නේ ධර්ම ටික තමයි ඕග සංපයුක්ත වෙන්නේ. තනියම ඉන්න වෙලාවෙදී නැහැ. යම් තැනක ද්වේ තයෝ ඕඝා හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි විදිහට එකට ඉන්නවා නම් අන්න එතනදී ඒගොල්ල ඕගාචේව ඕග සංපයුක්තා වෙනවා. දෙවෙනි පදේ අරගෙන බැලුවොත් කපෙත්වා ඕගේ ඕග ටික හැරෙයි දැන් පළවෙනි පදේ බලන්න හරියට ඕග සංපයුක්තා චේව ධම්මා නෝච ඕගා. එහෙනම් නෝච ඕගා නම් මෙතනින් ඕගේ අයින් කරන්න ඕනේ. ඒ සඳහා තමයි කිව්වේ කපෙත්වා ඕගේ. අවශේෂා අකුසල. ඉමේ ධම්මා ඕග සංපයුක්තා චේව නෝච ඕගා. අපිට මෙතනදී අකුසල ගැන විතරයි කතා කරන්න ඕනේ. මොකද ඕග ධර්ම සංපයුක්ත වෙනවා නම් සංපයුක්ත වෙන්නේම අකුසල එක්ක විතරමයි. ඒ නිසා තපෙත්වා ඕගේ අවශේෂා කුසල එච්චරයි. ඉමේ ධම්මා ඕග සංපයුක්තා චේව නෝච ඕගා. පැහැදිලි ඒක. හැබැයි දැන් ඊළඟට අපි කියමුකෝ අර මේකේ දැන් පළවෙනි පදයට ගත්තෙත් ඕග සංපයුක්ත, දෙවෙනි පදයට ගත්තෙත් ඕග සංපයුක්ත. එහෙම අරගෙන තමයි දෙකට කඩලා පෙන්නුවේ. එතකොට එහෙනම් ඕග විප්‍රයුක්ත ධර්ම මේ පද එකකටවත් ආවේ නෑනේ. ඒ නිසා අපි මෙතනදී කියනවා ඕග විප්‍රයුක්තා ධම්මා නවත්තබ්බා ඕගා චේව ඕග සංපයුක්තා තීපි ඕග සංපයුක්තා චේව නෝච ඕගා තීපි. ඕග විප්‍රයුක්ත ධර්මයෝ පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට නොආ යුතුයයි කිව යුතුය කියලා. නවත්තබ්බා ඉන්නේ නැහැ. නොගත යුතුයි. එහෙමනම් මේ කියන ඕග විප්‍රයුක්ත ධර්මයන් නිසා මේක සප්පදේශ දුකයක් වෙනවා කියන එක ටක් ගාලා දැන් මතක් වෙන්නට ඕනේ. මේ බලන්නකෝ අභිදේයාර්ථ අරන් බලපුවාම පළවෙනි පදේ අභිදේයාර්ථ හැටියට එන්නේ ලෝභ දිට්ඨි මෝහය විතරයි සංප්‍රයුක්ත ධර්ම හැටියට එකට යෙදෙන වෙලාවේදී. යත ද්වේතයෝ මොකක්ද තිබුණේ? යත ද්වේතයෝ ඕඝා ඒකතෝ උප්පජ්ජಂತಿ. අන්නේ වෙලාවේදී ලෝභ දිට්ඨි මෝහ තුන් දෙනා ද්වේතයෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි විදිහට ඉපදෙන වෙලාවේදී තියෙන ටික අරගත්තා. එතකොට එහෙම වෙන්න පුළුවන් ලෝභ සිත් 8යි. ඒ කියන්නේ සංපයුක්ත සිත් 4යි විප්‍රයුක්ත සිත් 4යි.
එහි යෙදෙන ඕග ධර්ම තුන්දෙනා විතරක් අපිට අරගන්න පුළුවන්. අනිත් තැන්වල තියෙන ඕග ධර්ම මේ පදයේ අභිධේය අර්ථ හැටියට යෙදෙන්නේ නැහැ. එහෙමනම් දෙවෙනි පදයේ හැටියට ඕග සම්පයුක්ත ධර්ම අතරින් ඕග නොවන ධර්ම ටික. ඕග නොවන ධර්ම ටික. එහෙමනම් අකුසල් සිත් 12 වෙනවා. එහි යෙදෙන චෛතසික 24යි. ඇයි ඕග ධර්ම තුන අයින් වෙච්ච නිසා. චෛතසික 24යි ගන්න පුළුවන්. එහෙනම් මේක මේ පද දෙකටම ආදිලබ්ධ නාම සප්පදේශ දුකයක් හැටියට තමයි හඳුන්වන්න වෙන්නේ. මේ තමයි පස්වෙනි දුකේ අපි හෙව්වේ. එතකොට එහෙනම් මොනවද මේ පද දෙකට ආවෙන්නේ නැත්තේ? ඕග විප්පයුක්ත ධර්ම. එහෙනම් මේ විප්පයුක්ත ධර්මයෝ ඕග විප්පයුක්ත ධර්මයෝ දුක මුක්ත ධර්ම හැටියට අපි පෙන්වන්න ඕනේ. අකුසල් සිත් වර්ජිත ඉතිරි චෛතසික ඉතිරි සිත් 77යි. තත් සම්පයුක්ත චෛතසික එතකොට 38යි. හැබැයි අර පළවෙනි පදෙන් අයින් කරපු දෝෂ සහ මෝහ සිත් හතරෙහි යෙදෙන මෝහය අරගන්නට ඕනේ. අන්න ඒක භාවනා පොතින් මගහැරිලා තියෙනවා. ඒක එතනින් ලියා ගන්න. භාවනා පොතේ අදාළ ඡේදය අල්ලගෙන ලියා ගන්න. කතා කරන්නේ පස්වෙනි දුකයනේ. පස්වෙනි දුකය ඕග විප්පයුක්ත ඕග සම්පයුක්ත එක නේද? හරි. ඒ කියන්නේ පිටුව 36 වෙනි ඡේද පිටුව 36 වෙනි ඡේද ගිහිල්ලා තිනවා 76 ඉඳලා 77 වෙනකන්. 77. ඔව් එතකොට 77 වෙනි ඡේදේ ලියා ගන්නකෝ ස්වરૂප උදරුණු ආදිලබ්ධ නාම දුකේකි අකුසල ධර්ම වර්ජිත සත්සත්‍ය චිත්තයද තත් සම්ප්‍රයුක්ත අටචිත් චෛතසිකයද අන්න එතෙන්ට ලියා ගන්න දෝෂ මෝහ සිත් හතරෙහි මෝහයද කියන එක ලියා ගන්න. මොකද්ද ලියාගන්නේ? දෝෂ මෝහ සිත් හතරෙහි මෝහයද කියලා. කොතෙන්ටද ලියාගන්නේ? තුන්වෙනි පේළිය 77 වෙනි පිටුවේ උඩින්ම තුන්වෙනි පේළියේ. අර තත් සම්පයුක්ත අටචිත් චෛතසිකද කියලා තියෙන අන්නේ චෛතසිකද කියන තැනට ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ දෝෂ මෝහ සිත් හතරෙහි මෝහයද කියලා ලියා ගන්න. එතකොට ඊට පස්සේ කොහොමද එන්නේ? අටවිසි රූපයද නිර්වාණයද ඇතුළත් නොවන බැවින් සප්පදේශ දුකේකි කියලා තියෙන්නේ. හරි. මනං එන්න පස්වෙනි දුකයත් හරි. ඊට පස්සේ හයවෙනි කැල්ලුව මාරගත්තාම දැන් හයවෙනි එකේදී අපි ගන්නේ මොනවද? ඕග විප්පයුක්ත මල්ල අරගෙන ඒක බෙදනවා ඕගනීය ධර්ම අනෝගනීය ධර්ම කියලා. මොකද්ද ගන්නෙ? ඕග විප්පයුක්ත මල්ල දැන් ඔන්න ඉස්සරහට අරගන්නවා. ඕග විප්පයුක්ත මල්ල හම්බුනේ කොහෙද? මෙන්න මෙතනදී. තුන්වෙනි දුකේ දෙවෙනි පදේ හැටියට. එතකොට තුන්වෙනි දුකයේ දෙවෙනි පදයේ හැටියට අපි ඇහිඳපු අභිදේයාර්ථ ටික ඉස්සරහට අරගන්න ඒක අරගෙන ඒක දෙකට බෙදන්න. ඒ ඕග විප්පයුක්ත ධර්ම වලින් ඕගනීය ධර්ම මොනවද? අනෝගනීය ධර්ම මොනවද කියලා ගලපන්න. හරිනේ. එතකොට මොනවද අපිට ඕග විප්පයුක්තයි කියලා ආවේ? ඕග සමග මිශ්‍ර නොවූ ධර්මනේ. එහෙමනම් මිශ්‍ර උනේ අකුසල්නේ. එතකොට සිත් 89න් අකුසල් 12 අයින් කරපුවාම සිත් 77යි. එහෙනම් චෛතසික 38 සහ අර කියන මෝහ 4 රූප 28 නිර්වාණ. ඕකනේ ඕක විප්පයුක්ත උනේ. ඔන්න ඔය කියපු කාරණා ටික අරගෙන ඒකෙන් බලන්න ඕගනීය මොනවද අනෝගනීය මොනවද කියලා. හරි බලමු. භාවනාපත කොහොමද ඒක අර්ථ දක්වන්නේ? ඕග ධර්මයන්ගෙන් විප්පයුක්ත වූද ඕග ධර්මයන්ට අරමුණු වූද? ඕග විප්පයුක්තා කෝපන ධම්මා ඕගනීයාපි. ඕග ධර්මයන්ගෙන් විප්‍රයුක්ත වූද. ඒකයි ඕග විප්පයුක්තා කිව්වේ. ඕගයන් හට අරමුණු වූද කියන්නේ ඕගනීයාපි. පදයට අනුව හිතා ගන්න. දෙවෙනි පදේ බලන්න. ඕග විප්පයුක්තා කෝපන ධම්මා අනෝගනීයාපි. එහෙනම් ඕග විප්පයුක්තයි ඒ වගේම අනෝගනීයයි. ඕගයන්ට අරමුණු වෙන්නේ නැහැ. ඉතින් අරමුණු වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම ලෝකෝත්තර ධර්ම වෙන්න එපාය. එහෙනම් එතෙන්ට එන්නේ මාර්ග 4යි ඵල 4යි චෛතසික එතකොට 36යි නිර්වාණයයි. ඔය ටික නෙතෙන්ට එන්න ඕනේ. එහෙමනම් අර විප්පයුක්ත මල්ලෙන් ඕගනීය ටික මේ පැත්තට අරගන්න. ලෝකෝත්තර ධර්ම ටික දෙවෙනි පදයට දාලා ඊටු ටික විතරක් එහාට අරගන්න.
ඒ අදහස ඉතේ තියාගෙන නික්කේප කාණ්ඩය ගලපන්න. ඊළඟට දැන් දැක්කනේ නික්කේප කාණ්ඩයේ දෙවෙනි පදයට එන්නේ අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාත්තු මේ ධම්මා භෝග විප්පයුත්තා භෝගනීය. පළවෙනි පදේ ගන්නකොට හිතලා ඒක ගලපලා අරගන්න. මේ ගොච්චක ලේසිනේ. පළවෙනි යුගලයේ දෙවෙනි යුගලයේ තුන්වෙනි යුගලයේ. ඔය තුන හරියට අල්ලගත්තා නම් ඊට පස්සේ තියෙන්නේ ඒවා මිශ්‍ර කරලා හදාගන්න ඒවානේ. ඒක ලේසි. හරිද? අට කතා කාණ්ඩයත් ඒ විදිහටම අපිට ගලපත හැකි. අට කතා කාණ්ඩයේ අර පිටිපස්සෙන් අවසානයේට දාන එකත් ලියාගන්න. ඕග විප්පයුත්තා ධම්මා නවත්තබ්බා නෑ මොකද්ද? ඕග සම්පයුත්තා ධර්ම. දැන් ඇයි මේ පද දෙකටම අරන් තියෙන්නේ විප්පයුත්ත ධර්මයේ මුල් කරගෙනනේ. එහෙනම් ඒ කියන්නේ පළවෙනි පදෙත් විප්පයුත්තයි දෙවෙනි පදෙත් විප්පයුත්ත කොටසෙන් තමයි අපි බෙදලා අරගත්තේ. එහෙනම් සම්පයුත්ත ධර්ම මේක පදයකටවත් ආවේ නෑ. එහෙනම් සම්පයුත්ත ධර්ම මේ දුකයෙන් අයින් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දුකය හයවෙනි දුකය සප්පදේශ දුකයක් අයින් උනේ මොනවද? ඕක සම්පයුත්ත ධර්ම. අපි ඉස්සලා අභිධේයාර්ථ දාලා බලමුකෝ දෙපැත්තට. ඕක විප්පයුත්තා. ඕක විප්පයුත්තා කියලා කිව්වේ සිත් කීයදාව අපිට 89න් 12 කඩු කරපුවම 77යි. එහෙනම් චෛතසික 38යි අර පැත්තෙන් ආපු මෝහ 4යි. ඊට පස්සේ තව මොනවද දෙන්න තිබුණේ? රූප 28යි නිර්වාණයයි. ඔය කියන ගොඩෙන් මොනවද මේකට දෙවෙනි පදේ අයින් කරගත්තා නම් ලේසි. දෙවෙනි පදේට හැම වෙලාවෙම නව ලෝකෝත්තර ධර්ම ටික. ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි. මේ ටික අයින් කරගන්න එහෙනම් ඉතුරු ටික අර පැත්තට දාගන්න. එhmenan ඒකෙන් අර බහැර වූ ධර්ම ටික මතක් කරනවා නම් බහැර වෙලා තියෙන ඕක සම්පයුත්ත ධර්මනේ. එහෙනම් ඕක සම්පයුත්ත වෙලා තියෙන අකුසල් සිත් 12යි. දෝෂ මූල මෝහ මූල සිත් 4ෙහි මෝහේ වර්ජිත චෛතසික 27යි. අපි චෛතසික 27ම ගන්නවා. හැබැයි අර 4ෙහි තියෙන මෝහය හැර. එහෙනම් අපි ඕග ගොච්චකේට අය දුක අයම මේ විදිහට සාකච්ඡා කළා. ඊට පස්සේ අපිට තියෙන්නේ යෝග දුක්ඛය. දැන් මම කලින් කිව්වනේ ආසව ඕග යෝග මේ තුනම එක හා සමානට අභිධේයාර්ථ හිඳින්නේ කියලා. පද ගැලපුම එකමයි අභිධේයාර්ථ හිඳින්නේ එකමයි. ඒ නිසා ඔයගොල්ලෝ මම යෝග දුක කරන්නේ නැහැ. හරි ඒක ඔයගොල්ලෝ ගෙදරදී කරන්නට ඕනේ. තමන්ගේ මේ සටහන් සම්පූර්ණ වෙන්න හරි යෝග ගොච්චකේ කරන්න. මොකද ඔයගොල්ලෝ ඒක නික්කේප කාණ්ඩයේ බැලුවත් පෙයි ආලං කරලා තියෙන, අට කතා කාණ්ඩයේ බැලුවත් පෙයි ආලං කරලා තියෙන. ඒ නිසා දැන් මොනවාද ඕග ගොච්චකේ පෙයි ආලං ටික මම ලිහලා පෙන්නුවානේ. ආසව ගොච්චකේ දිහා බලාගෙන ලියාගෙන ඉන්න පුරුදු වෙනකම්. හරිනේ. මේ විදිහට එහෙනම් යෝග ගොච්චකේ ඔයගොල්ලෝ ගෙදරදී හදලා බලන්න. ඉතින් වැරද්දක් වෙන්න හෝ අඩුපාඩුවක් වෙන්න හෝ විදියක් නැහැ. අනිවාර්යෙන් මේක ගලපලා ගන්න පුළුවන්. මම ලබන සතියේ කරන්න එහෙනම් නීවරණ ගොච්චකය. හොඳයි. එහෙමනම් ගැටලු මොන හරි තියෙනවද? සාකච්ඡා කරන්න ධර්ම කරුණු මොන හරි තියෙනවද? වෙනත් ප්‍රශ්න නැති නිසා අපි එහෙමනම් අද දවසේ පාඩම මෙතනින් સમાપ્ત කරනවා. ලබන සතියේ අපි නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් පුණ්‍යානුමෝදනා සිදු කරමු. මෙතෙක් වේලා පැය දෙකක් විතර කාලයක් තිස්සේ අද මේ අභිධර්ම සම්මාශ්‍රණයේදීලා ලැබූ කුසලය මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් මේ ධර්මයේ රැකලා දුන්නු මහා සංඝරත්නයටත් ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාට අපිට මේ සුම් තාක්ෂණය ලබා දෙමින් මෙහෙම පහසුවෙන් මේවා කරගෙන යන්නට අවස්ථාව සලසා දුන් හැමටත් පොදුවේ මියගේ ඥාතීන්ට ගුරුවරු දෙමාපියන්ට සියලු සත්වයන්ටත් ඔබ අප එකිනෙකාට අමා මහ නිවන් සුව පිණිසම මේ සියලු කුසල් උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ කාලය තුල මේ රෝග පීඩාදීන් දුක් විඳින සියලුම සත්වයන් ඉක්මනටම නිරෝගී සුව ලබත්වා මේ කරදරකාරී තත්ත්වයෙන් ඉක්මනටම අත මිදෙන්න ලැබේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු. එතෙක් කුසල දහමේ යෙදෙමින් ගත කරන්නට හැම දිනාටම පෙරවන් සරණයි. පෙරවන් සරණයි සර්. Peruan Saranai, sir.